ආයබන් සුදනාටම අපි පන්ති ආරම්භ කරමු දරුවෝ. 20යි 23 උසස් පෙළ දෙවන කණ්ඩායම් දරුවෝ. හරි. දැනව පුතේ අපි රිසල්ට් එන්න කලින් බැච් එකක් යනවා. ඔයා මේ දෙවන ගෲප් එක විදිහට තමයි ආරම්භ කරන්නේ. මුලින්ම සුදනාට සුබ පතනවා ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වෙනුවෙන්. හරිද? ඉතින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් පුතේ ඔයාට හරියටම තහවුරු කරගන්න පුළුවන් ඔයා කරන විෂය ධාරාව මොකක්ද කියලා. දැන් ප්‍රතිඵල දුන්නානේ. ප්‍රතිඵල එනකන් තමයි චුට්ටක් ළමයිට කියලා වෙලා හිටියේ අපි මොනවාද කරන්න කියන එක. දැන් ඉතින් මේ මොනවාද කරන්න කියන එකට උත්තරේ දුන්නා. දැන් මෙතනින් ඉස්සරහට ඔයා මොනවාද කරන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැන්ටමත් ඔයා තීරණය කරලා තියෙනවනේ කොමර්ස් කරනවායි කියලා. ඒතර අපේ දැන් අදහසක් තියෙනවා. හැබැයි ඒ කොමර්ස් කරන්න ආවේ සමහර විට අපි යාළුවෙක් කරන නිසා අයියා කරා එයා කැම්පස් එයා මට කිව්වා කොමර්ස් කරන්න කියලා. ඔය මොන හරි හේතු නිසා තාම තාත්තා කියනවා ලීසින් පාස් කරනවා කොමර්ස් කරන්න කියලා. ඔයාගේ හිතේ අදහසක් තියෙනවා ඉක්මනින් ගොඩ යන්න. ඉතින් ওই විවිධ කාරණා නිසා පුතේ කොමර්ස් කරන්න ආවා. ඉතින් කොමර්ස් කරන්න ආවට අපිට කොමර්ස් ගැන හරියට තාම අදහසක් නැහැ. ඔයාට මං අදහසකුත් දෙන්න. ඔයා කොමර්ස් කරලා මොනවාද කරන්න පුළුවන් විෂය ධාරා මොනවාද කියන්න පුළුවන් කැම්පස් මොනවාද ලංකා කැම්පස් තියෙන්නේ. ඔය ගැන පුතේ අදහසක් දෙන්න. කොහොමද කරන්න ඕන කියලා. ඊට පස්සේ දැන් තවත් සමහර ළමයිගේ පොඩි ඩවුට් එකක් තියෙනවා. මොකක්ද? අපි ගණිතයට සාමාන්‍ය පුතේ B එකක් ඉන්න ළමයි නේද? දැන් මම පුතේ පාසල් ගුරුවරයෙක්. හරි. අපේ පාසලෙත් ළමයිට කියනවා ගණිතයට B එකක් ඕනේ. කොමර්ස් කරන්න. හරි. නැත්නම් ඉතිහාසයට B එකක් හරි C එකක් තියෙනවා. කොමර්ස් කරා නම් B එකක් තියෙනවා. ඔය වගේ අපි කියනවා ළමයිට. ඉතින් ඇත්තටම දරුවෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැදගත්කමක් නැහැ උසස් පෙළට. හේතුව ඇයි? සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවේ විෂයන් 9ක දායකත්වයෙන්. උසස් පෙළ ප්‍රතිඵල ඔයාට දෙන විෂයන් 3ක දායකත්වයෙන්. ඒ විෂයන් 3ට ඔයා කොහොමද මහන්සි වෙන්නේ? ඒ අනුව ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සමාජයේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ 9 ගත්ත ළමයට කියනවා හරිද? ඒ 9 ගත්ත ළමයට කියනවා ඔයා ගණිතය හරි විද්‍යාව හරි කරන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. ତොර ඒ පහක් වගේ ගත්ත එකාට කියනවා කොමර්ස් කරන්න. හරිද? කොමර්ස් කරන්න. ඒකත් වැරදි. ඒ දෙකක් ගත්ත වගේ එකාට කියනවා ආර්ට් කරන්න. කලා කරන්න. කලා විෂය ධාරාව. ඒකත් වැරදි. ළමයි ඒ ගානෙන් කොහොමද ඔයාගේ උසස් පෙළ විෂය ධාරාව තීරණය කරන්නේ? හරි? ඔව් ඒ 9ක් ගත්ත ළමයා ඇත්තටම දක්ෂයි. ඒක ඇත්ත. හැබැයි ඒ දෙක ගත්ත ළමයා දක්ෂයි. හේතුව මේ ඔයා මේ අවුරුදු ටිකේ සාමාන්‍ය ප්‍රශ්න පාඩම් කරපු විදිය තිබිච්ච බටපිටාව ඒවත් එක්ක තමයි සමහරවට ඔයාලට මේ දෙක ඉන්නේ නැත්තේ. නැත්තම් ඔයාලට තේරෙමයක් ගන්න පුළුවන් වෙච්ච දරුවෙක් එක්ක. ඒ නිසා මේක මත පදනම් වෙලා ඔයා කලා කරනවා නම් මේක මත පදනම් වෙලා ඔයා සයන්ස් කරනවා නම් ඒක ළමයි අයින් කරලා දාන්න. ඔයා රැඳෙන්න ඕන ඔයාට හොඳින්ම කරන්න පුළුවන් විෂය ධාරාව තුල. ඒ වගේම ඔයාට අනාගතය ගැන හිතලා ඒක තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඔයාගේ කැපවීම මහන්සිය මත තමයි උසස් පෙළ තීරණය කරන්නේ. ඔයා කොපමණ ප්‍රමාණයක් උසස් පෙළට මහන්සි වෙනවද? ඔයාට ප්‍රතිඵලයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ 9 දාපු ළමයි පවා හරිද? කොමර්ස් කරලා ප්‍රතිඵල අඩු වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඇයි හේතුව? ඒ යා මහන්සිුනේ නැති නිසා. හැබැයි ඒ 9 දාපු ළමයි අපිත් එක්ක වැඩ කරලා දිවයිනේ පස්වෙනි ආපු අවස්ථා තියෙනවා පුතේ. ගිය අවුරුද්දේ 20 දිස්ත්‍රික් 20 65 දිස්ත්‍රික් 10 ඔය පුතේ ළමයි ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයාගේ ප්‍රතිඵලය තීරණය කරන්නේ ඔයාගේ කැපවීම උත්සාහය මත. ඒක මුලින්ම කියන්න. හරි නිසා මේ උසස් පෙළ කරන්න ආපු සියලු දෙනාම ඔයා මත විශ්වාසය තියන්න. ඔයා තමයි මේකේ ප්‍රධානියා. හරිද?
සා ඔයා තෝරගන්න විෂය ධාරාව ඔයා මහන්සිලා කරොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් එනවා. ඒ නිසා මේ මත බර තියලා ඔයා විෂය ධාරා තෝරගන්න එපා. ඔයාට ප්‍රතිඵලයක් දාන්න පුළුවන් විෂය ධාරාව තෝරගන්න. මෙන්න දැන් මම මේක ඒනම් වල විද්‍යාවට යනවායි කියලා 2019 උසස් පෙළ කරේ අපි දරුවේ. එයා 2016 උල් ප්‍රතිඵල ඇවිල්ලා මට කොහොමද මට 9යි. අර ඔව්ව පාන්දුර ළමේ මම කිව්වා පුතේ අපි කොමර්ස් කරමු. අර කොමර්ස් කරමු. ඒ දරුවා ඒ 9 තියාගෙන වාණිජ කරා. හරිද? ඒ 9 තියාගෙන යා වාණිජ කරා. හරිද? කොමර්ස් කරා. හරිද? දිවෙන්නේ පස්සේ. හරිද? ඒ නිසා පුතේ මේ ඒ 9 තියෙන ළමේ කොමර්ස් කරනවා නම් එයාගේ අර සාමාන්‍ය පෙළ කැපවීමත් එක්කලා ඒක හදාගත්තොත් එයාට ලංකාවේ මුල් ස්ථාන වලට එන්න පුළුවන්. මෙයාටත් එන්න බැරිද? පුළුවන්. මෙයාටත් පුළුවන්. ඇයි මෙයාට බැරි? ළමයි මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය E3 E2යි එහෙම තියෙන්නේ. මම මුල් 100 ඇතුලේ. හරිද? ඒක නිසා මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තියෙන කෙනෙක්ටත් දිවයිනේ මුල් ස්ථාන වලට එන්න බැරිද? පුළුවන්. එයාට පුළුවන්. කොහොමද? උසස් පෙළ හොඳට මහන්සි වෙන කැපෙලා වැඩ කරන්න, බුක්කෙන් වැඩ කරන්න ඔයාට පුළුවන්. ඒ නිසා මේ A9 A2 තීරණය කරන්නේ ළමයාගේ උසස් පෙළ ප්‍රතිඵලය. ඒක තීරණය කරන්නේ ඔයා සහ උගන්වන ගුරුවරු ටික. අපි මහන්සිලා වැඩ කරනවා නම් ඔයත් එක්කලා ඔයා වැඩ කරනවා නම් අප්පු වගේ උදේ අර ඔයාට මේක උඩ දාන්න පුළුවන්. ඉතින් උදේ දැන් මේ ඔන්ලයින් රටාව ඔයාට අරුමයක් නෙමෙයිනේ. ඔයා ගිය අවුරුද්දේ මාර්තු වෙනිදාම ඔන්ලයින් ක්ලාස් වල තමයි සම්බන්ධ වුනේ. හරිද? ඊට සාපේක්ෂව මේ ඔන්ලයින් රටාව platform එක ළමයිට අරුමයක් ඉන්න බෑ ඉස්සරහට. දැන් පුතේ මේ ඔයා මේකත් එක්ක පුරුදු වෙන්න ඕන පුතේ. ඉතින් අවුරුදු ගානකින් එන තිබිච්ච මේ තාක්ෂණය ලංකාවට ආව කොරෝනාත් එක්කලු. ඉතින් දැන් වෙන්දරඩා පහසුයිනේ. ඉතින් අපිත් එක්ක පුතේ මෙතන සම්බන්ධ වෙනවා දිවයිනේ විවිධ ප්‍රදේශවල ළමයි. හරි. ඉතින් එයාට මෙහි ඉන්න උපාධිධාරී පාසල් වැඩ කරන පේපර් මාකින් යන ගුරුවරුන්ගේ සේවාව ලබාගෙන ඒගොල්ලන්ට ඉගෙනගෙන අන්න යාට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ හොඳ විශ්වවිද්‍යාලයකට. හොඳේ තුනක් දාන්න. නිසා අර අධ්‍යාපනයේ පුතේට හැමෝටම ලබන අවස්ථාවක් තියෙනවා. ඉතින් පොඩි පොඩි කාරණා නිසා පුතේ ගැටලුවක් තියෙනවා. දැන් ඔයාගේ අතින් උසස් පෙළ බිඳ වැටෙන පුතේ ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. මම මෙන්න මේවා කියන්නම්කෝ. දැන් මේ උසස් පෙළ accounts කියලා දෙන්න කලින් මේ ටික ඔයාලට කියන්න ඕනේ. හරිද? දැන් උසස් පෙළ ප්‍රතිඵල අඩු වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රේම සම්බන්ධතාව. ප්‍රේම සම්බන්ධතාව. හරිද? දැන් මේවා ටිකක් අඩුයි. ඇයි මේවා ටිකක් අඩු? මේවා අඩු ළමයි දැන් ළමයි පන්ති යන්නේ නැහැනේ. සා මේවා දැන් නෑ ළමයි. හරිද? අනිත් එක මත්ද්‍රව්‍ය. දැන් මේවත් අඩුයි. ඇයි? ළමයි පන්ති ගියාම තමයි යාළුවෝ සම්බන්ධ වෙලා ওই පැත්තට යන්නේ. ඉතින් අර භෞතිකව හම්බෙන්නේ නැති නිසා පුතේ මේ දෙන්න දැන් අතර වෙලා තියෙනවා. ලොකු දෙයක් වාසනාවක් ඇත්තට. ඒ නිසා මේ ඔන්ලයින් ක්‍රමේ ප්‍රධාන වාසියක් තමයි පුතේ මෙන්න මේ දෙක අතර වෙනවා. මේ දෙක තමයි ළමයිගේ අධ්‍යාපනයේ තියෙන පුතේ ප්‍රධාන බාධාවල් දෙක. හරි. මේ දෙක අතර වෙනවා. අනිත් එක ඔය අද වැඩේ හෙට කරනවායි කියලා කම්මැලිකමේ වැඩක් නොකර ඉන්න සෙට් එක කම්මැලිකම අනිත් එක ආර්ථික ප්‍රශ්න ඉතින් මේ කම්මැලිකම නම් භෞතික වුණත් ඔන්ලයින් වල ළමයිට ගහන දෙයක්. ඉතින් මේක හදා ගන්න ඕනේ. මේක උඩ දා ගන්න ඕනේ. ආර්ථික ප්‍රශ්න දෙති ඔන්ලයින් ක්‍රමයේදී ගොඩක් අඩු කරගන්න පුළුවන්. වෙනදා භෞතික පන්ති ගියාම අම්ලදාත ලොකු වියදමක් දරන්න ළමයි වෙන්නේ. ඒ වියදම අද අඩු කරගෙන ආර්ථික ප්‍රශ්න කියන ගැටලු ගොඩක් අවම කරගන්න පුළුවන්. ඉතින් අද ෆෝන් එක ඩේටා ටික අර ෆයිබර් පැකේජ් එක ලැප්ටොප් එක මේ වගේ පාසුකම් ටික අවශ්‍යයි. හැබැයි ඒක තියෙන ළමෙක්ට මේ ආර්ථික ප්‍රශ්න කියුදී අවම කරන මාසෙට යන ලොකු වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් මගේ පුතාලට පුළුවන් නම්
මෙන්න මේ හතර නිවැරදි කරගන්න ඔයාට දිවයිනේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඔත්තේ පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔන්ලයින් ක්‍රමයේදී මේ දෙක නතර වෙනවා. හරි මේ දෙක බහුතරයක් අඩපරිණු. අපි දැන් ෆෝන් එකෙන් ළමයි chat කරනවා. ඒ වුණාට වෙන්න වගේ නාස්තිවීම අවමයි ළමයි. මේක ප්‍රධාන වශයෙන් නතර වෙලා තියෙනවා. ලොකු දෙයක්. එන පිනක් මේක. ළමයි ඔන්ලයින් එකට විසිට දෙන්න ළමයි බහුතරයක් මෙතනින් නතර වෙලා තියෙනවා. මේක නිසා තමයි ගොඩක් ළමයි ප්‍රතිඵල අඩු වෙන්නේ. මාත් එක්ක ඉස්කෝලේ පන්තියේ පළවෙනියා උසස් පෙළ ලියනකොට කියන්නේ මූල් ටර්ම් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ පන්තියේ පළවෙනියා උසස් පෙළ ලියනකොට පොරට C3ක්වත් ගන්න බෑ ළමයි. මොකක්ද හේතුව? මෙන්න මෙයා මත්ද්‍රව්‍ය. ඒකල මම පන්තියේ දෙවෙනියා. පන්තියේ පළවෙනියා මෙතනට ගිහිල්ලා නන්නතර අපේ කැම්පස් එකේ කොල්ලේ මේ මෙතනට පුරුදු වෙලා කොල්ලන් නන්නතර. ඉතින් ඒ අපිත් එක්ක හිටපු යාළුවෝ. ඉතින් එතනින් පස්සේ ළමයි කී දෙනෙක් එහෙම වෙනව ඇතිද පුතේ? ඒ නිසා මෙන්න මේවා හතර ඔයාගේ අතින් නතර වෙනවා නම් හරි ඔයාට උසස් පෙළ ජය ගන්න පුළුවන්. හරිද? ඔය සාමාන්‍ය කරුණු කාරණා දැන් මම එන්න. හරිද? ඔයත් එක්ක මේ වාණිජ විෂය ධාරාව තෝරගන්න එකේ වැදගත්කම ගැන පොඩි ස්ලයිඩ් ටිකක් දැන් ඔයා විෂයන් තෝරගෙන ඇතිනේ. දැන් වාණිජ කරන දරුවේ හරිද? වාණිජ කරන දරුවේ වාණිජ ප්‍රධාන වශයෙන් තෝරගන්නවා ගිණුම් කරණය. මේක අනිවාර්යයි. දැන් මම දැක්කා ගොඩක් ළමයි මගෙන් අහනස ආර්ථික විද්‍යාව අනිවාර්යද? නැහැ. ව්‍යාපාරයක් දෙන අනිවාර්යද? නැහැ. ගිණුම් කරණ අනිවාර්යද? ඔව්. හැබැයි ඒකත් නැති කරන්න පුළුවන්. ගිණුම් කරණ අනිවාර්යයි. දැන් සාමාන්‍යයෙන් අපි දරුවෝ තෝරගන්නේ මෙන්න මේ ටික. ගිණුම්කරණය ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය. හැම ළමෙක්ම මෙතනට යන්නේ. ඉතින් මේ ටික විතරම තියෙන්නේ නෑ. ICT ව්‍යාපාර සංඛ්‍යාවේ. තවත් පුතේ විෂන් ගණනාවක් තියෙනවා තෝරගන්න පුළුවන්. මම අදහසක් දෙන්නම්ද? තාම ළමයි සමහර සබ්ජෙක්ට් තෝරගෙන නෑ. ඔයාලට අදහසක් දෙන්නම් තෝරගන්න පුළුවන් විෂය ධාරා ගැන. හරිද? නැත්නම් ළමයි දන්නේ නෑ මේක. ඔයාලට කියලා දෙන්න ඕන නැත්නම් පුතේ මේ දැන් ට්‍රෙන්ඩ් එක තමයි මේ කාලේ ගොඩක් ළමයි ව්‍යාපාර අධ්‍යයනෙලුත්තේ ICT කරනවා. ඒ සමහර පාසල අනුව ව්‍යාපාර අධ්‍යයනෙලුත්තේ ව්‍යාපාර සංඛ්‍යානය කරනවා. ව්‍යාපාර සංඛ්‍යානය. හරි. දැන් අපේ ප්‍රතිඵල දාපු ළමයි මේ කාලේ පුරාවටම දෙවෙනි පස්වෙනියා දිස්ත්‍රික්කේ 10 වෙනියා දිස්ත්‍රික්කේ 65 දිස්ත්‍රික්කේ 20 දිස්ත්‍රික්කේ 15 ඔය දාපු ළමයි ටිකේ බහුතරයක් කරේ ගිණුම්කරණයයි ආර්ථික විද්‍යාවයි ICT. ඒ නිසා මේ මම ව්‍යාපාර අධ්‍යයන පහරක් ගහනවා නෙමෙයි. ව්‍යාපාර අධ්‍යයනට වඩා ICT කරන දරුවන්ගේ මේ කාලේ සෙට් එක වැඩි. සෙට් එක වැඩි හේතුව එකක් ICT අමාරුයි. කරන ළමයි ප්‍රමාණය අඩුයි. සමහර මේ දිවයිනේ මුල් ස්ථාන දාන ළමයි තෝරගන්න විෂයන් තමයි හරි දාලා. ලයික ළමයා මත පදනම් වෙනවා. ඔයාලට පුළුවන් නම් අලුතෙන් සබ්ජෙක්ට් තෝරගන්නකොට ඒක ඔයාම තීරණය වෙන්නේ. ICT කරන්න අර BS කරන දරුවෙක්ට වඩා පහසුවෙන් අයිලන්ඩ් රෑන්ක් එකකට යන්න පුළුවන්. ඉතින් අපි එක ඉලක්කයක් තමයි ළමයි අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න. ඒක අපේ සතුට අපේ හැකියාව සහ අපි උගන්වපු දරුවෙක් හරිද? ඔයාට මාර මාකට් එකක් හැදෙනවා. හරිද? ඒක ළමයා තෝරගන්න විදිය අනුව ළමයට පුළුවන් නම් ICT කරන්න අපි කියනවා ICT කරන්න කියලා. හරිද? මම පොඩි ඔයාට ස්ලයිඩ් එකක් දාන්නම් මේ කොමර්ස් ගැන. මුලින්ම දැනගන්න වෙන්නේ මොනවාද කියලා. මෙන්න මේක බලන්න පුතේ. හරිද? මේ පුතේ උසස් පෙළට කොමර්ස් කරන්න එපා. දැන් ගොඩක් අය කියනෝනේ කොමර්ස් කරන්න එපා කියලා. ඒකට හේතුව මම දෙන්නම්. මෙන්න නමුත් මේ කොමර්ස් කරන්න හැම ළමයෙක්ගේ හීනය තමයි ඒ තුනක් අරගෙන කැම්පස් යන එක. ඉතින් ඒ අතරින් ඒ හීනය තමයි කොළඹ ජපුර කැලණිය කියන කැම්පස් වලට යන්නේ. ගොඩක් අය ඔය හීනය තමයි දකින්නේ.
කොළඹ ජපුර කැලණි යන තමයි ගොඩක් අය ආසම. අර ගොඩක් ළමයි කැමති ওই තුනට යන්න. ඒත් ඒ හීනට යන්න පුළුවන් ළමයිකින් කීයෙන් කී දෙනාටද පුතේ? හරි. එතකොට මේ ප්‍රධාන විෂයන් තුන තමයි ගිණුම්කරණය, ව්‍යාපාරාධනය සහ ආර්ථික විද්‍යාව. ওই දෙකට අමතරව තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය පාඩම් කරන්න පුළුවන්. ඒක ස්ටැට් කියන්නේ ගණිතයේ පැත්ත. හරි. මේ ගණිතයේ පැත්ත ව්‍යාපාර සංඛ්‍යානය ළමයි හනු මේ සංඛ්‍යානය කියන විෂයේ තියෙන්නේ මොනවාද? ගණිතය පුතේ මේ. හරි. කලණය, අවකලණය වගේ පාඩම් සෙට් එකක් තියෙන ඔක්කොම දින් ගණිතය. හරි. ඊට පස්සේ පුතේ දැන් මේ ඇත්තද මගේ දරුවෝ? දැන් ගොඩක් අය කියනවා කොමර්ස් කරලා විශ්වවිද්‍යාලයට යන්න බෑ. එහෙනම් ඔය ළමයි කැම්පස් යන්නේ? කැම්පස් යනවා පුතේ. හා? කැම්පස් යනවා. ඊට පස්සේ කොමර්ස් කරලා කැම්පස් ගියත් රස්සා නැහැ. ඇත්තද? සයන්ස් කරොත් විතරකට ડોක්ටර් කෙනෙක් වෙන්න නැත්නම් වෛද්‍ය වෘත්තියට යන්න පුළුවන්. නැත්නම් මේ මැක්ස් කරන අයට විතරද ජොබ් එක හම්බෙන්නේ? ඒක කොමර්ස් කරන කවුරුත් රස්සාකරුවෝ ගෙදර ඉන්නවද? ළමයි කොමර්ස් අංශයේ තමයි ආර්ථිකයේ රැකියා තියෙන්නේ. බලන්න පුතේ මේ කාලේ බැංකු පුතේ රස්සාකරුවෝ දාන්න කොච්චර රැකියා ප්‍රමාණයක් ආර්ථිකයේ තියෙනවද පුතේ? විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊට පස්සේ ගෙදර ඉන්න තමයි වෙන්නේ. මේ සමහර අය කියනවා ඒල කරාට වැඩක් නැහැ, ජොබ් එකක් ගන්න බෑ. සමහර අය කියනවා ගෑල් ළමයි කොමර්ස් කරලා වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? ගෑල් ළමයිට හරිද? කොමර්ස් කරලා ලොකු මාකට් එකක් හදාගන්න පුළුවන් පුතේ. හරිද? එයාට හොඳ වෘත්තියක් ගොඩනගාගෙන වෘත්ති සුසුකම් ටික හදාගෙන රැකියාවල පුතේ ඉහළ තැන් වලට යන්න පුළුවන්. අදට ලංකාවේ ඉන්නවා පුතේ වගේ. ගණිතය අමාරු නම් කොමර්ස් කරන්න එපා බං කිව්වේ. ගණිතේ B එකක් ඉල්ලනවායි කියලා. එහෙම එකක් නැහැ. හරිද? හැබැයි ගොඩක් කියනවා ගණිතය වට අමාරුයි. ඔයා කොමර්ස් කරන්න එපා. ඔයා ආර්ට් කරන්න. ඇත්තද? ඔය A9 දාන්නේ ගණන් වලට එක්ස්පර්ට් වෙච්ච කට්ටියද? නැත්තම් උසස් පෙළට A3 දාන්නේ ගණිතය හොඳට පුළුවන් වෙච්ච කට්ටියද? එහෙම එකක් නෑ නම. මොකෝ මේ ගණිත විෂයක්ද නෑනේ. ගණිත විෂයක් නෙමෙයි. කොමර්ස් A3 දානට සයන්ස් මැත්ස් කරලා W3ක් අවශ්‍යයි කියනවා. ළමයි එහෙම එකක් නෑ. ඒ ඉස්සර තමයි ඔය හිතාගෙන මත පුතේ ඔය එක එක්කෙනාගේ ඔළුවේ තියෙන කුණු. හරි. W3ක් આવත් ෆේල්. ඒක කොමර්ස් කරත්, ආර්ට් කරත්, මැත්ස් කරත්, සයන්ස් කරත් ෆේල් නම් ෆේල්ම තමයි. හැබැයි සයන්ස් කරලා S3 දානට වඩා කොමර්ස් කරලා C3 දැම්මම බලන්නේ වාට C3යි දාන්න. සා විෂය ධාරාවේ බලන්නේ කුසලතාවය හැරෙන්න සයන්ස් බැක්ස් කරා කියලා S3ට W3ට රැකියා දෙන්නේ නෑද? ඒ බොරු මත විතරයි. හරිද? එන්න ඊළඟට. උදේ මේ තියෙන්නේ ඔයාට යනකොට රැකියා අවස්ථා. මොකද දෙනෙක් ඕව දන්නේ නැහැ. ඔයාට කොමර්ස් කරලා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට යන්න පුළුවන් මොකද? ශ්‍රී ලංකා පරිපාලන සේවයට, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, සැලසුම් සේවය. හරිද? ඊට පස්සේ විගණන අධිකාරී සේවය, විශ්ව කතිකාචාර්ය කෙනෙක් පාර වෙන්න පුළුවන් මොකද? ගුරු අධ්‍යාපන සේවයට යන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුරු සේවය පුතේ අපිට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. බැංකු ශාස්ත්‍රයේ රැකියා. කොච්චර දේවල් පුතේ? තාක්ෂේරු කරු, බදු නිලධාරී, බදු උපදේශක, මූල්‍ය විශ්ලේෂක, මූල්‍ය නිලධාරී, රාජ්‍යාංශ පදවි පුතේ රැකියා අවස්ථා ඇති තරම් තියෙන පුතේ. මේ දින්නේ රැකියා අවස්ථා කීපයක් විතරයි. තව සෑහෙන්න තියෙනවා. දැන් සයන්ස් කරපු කෙනෙක් අහන්නේ ડોක්ටර් කෙනෙක්. මැත්ස් කරොත් ඉංජිනේර කෙනෙක්. එච්චරයිනේ. හැබැයි බලන්නකො කොමර්ස් කරලා මේ පොඩ්ඩයි තවත් ඇති තරම් තියෙන පුතේ. ඔයාට යන්න පුළුවන් රැකියා අවස්ථා. හරිද? මෙන්න ඊළඟ එක. පුතේ මේ තියෙන්නේ කොමර්ස් කරපු දරුවෙක්ට කැම්පස් එකකට ගිහිල්ලා කරන්න පුළුවන් පාඨමාලා තව තියෙනවා. උතන පුතේ පාඨමාලා ටිකයි මම දාලා තියෙන්නේ. පාඨමාලා 53ක් තියෙනවා පුතේ කරන්න පුළුවන්. හරිද? පාඨමාලා 53ක් තියෙනවා කරන්න පුළුවන්. එතනින් ඔය ටිකක් විතරයි මම උතන දාලා තියෙන්නේ. හරිද? කොමර්ස් කරන හැම දරුවෙක්ගේම හීනය තමයි මෙන්න මේ කලමනාකරන පැත්තට සෙට් වෙන එක. කලමනාකරණය ඊට පස්සේ කලමනාකරන විශේෂ දේපල කලමනාකරණය හා තක්සේරුකරණය වාණිජ්‍ය නම් ඉතින් ඔය වගේ පුතේ ඇති තරම් පාඨමාලා තියෙනවාද කැම්පස් වල පුතේ? පාඨමාලා 55ක් තියෙනවා පුතේ අතට 55ක්. හරිද? ඔය කියන විවිධ පුතේ ව්‍යාපාර විද්‍යාව, මූල්‍ය ඉංජිනේරුකරණය, ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර හා සිද්ධි කලමනාකරණය,
ඉන ගොඩක් දින ළමයි. දැන් ළමයි මේව දන්නේ නැහැ. මේ පුතේ දැන් ගොඩක් අය කරනවා කියනවා මේ ආර්ට් කරන ළමෙක්ට ලෝ ලේසියෙන් කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. කොමර්ස් කරලා ලෝය කෙනෙක් වෙන්න පුළුවන් මේක නීතිය කියලා. හරිද? ඒ නිසා කොමර්ස් කරත් වඩා ලෝය කෙනෙක් වෙන්න පුළුවන්. ආර්ට් කරත් ලෝය කෙනෙක් වෙන්න පුළුවන්. අද මේ හැම පැත්තටම කොමර්ස් කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට මෙන්න පුතේ ප්‍රධාන විෂයන් තුනයි. මේ 12 වෙනි ශ්‍රේණිය 13 වෙනි ශ්‍රේණිය මේවා දැනගන්න දේවල්. ප්‍රධාන විෂයන් තුනක් අපි ළමයිට දෙනවා. එක් විෂයක් සඳහා සතියකට කාලච්ඡේද 10 බැගින් ඉස්කෝලේ ගියොත් පීරියඩ් 10ක් තියෙනවා. සතියකට කාලච්ඡේද 30ක්. හරිද? සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව සඳහා පුතේ ඉංග්‍රීසි කරනවා නම් අපට කාලච්ඡේද 6යි තියෙන සතියට. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ජිට් කියලා තියෙන පුතේ අන්න ඒක. ඉතිරි කාලෙක පුතේ වෙන පුස්තකාල ව්‍යාපෘති ඕවට තමයි අපි වෙන් කරදී ওই පාසලේ ක්‍රියාත්මක වෙන විදිය. ඊට පස්සේ මේ මෙන්න උසස් පෙළ ගැන දැන් ළමයි අහන ප්‍රශ්න තමයි. හරිද? ඒතර සාමාන්‍ය තොරතුරු තාක්ෂණයේ 12 වන ශ්‍රේණියේ පමණක් කැදෑරීමට හැකියාව ජිට් කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක කැමති ළමයිට විතරක් ලියන්න පුළුවන් අනිවාර්ය නැහැ. සමහර පාසල් වල නම් අනිවාර්යයි. සියලුම සුසුකම් සම්පූර්ණ කර ඇති 13 වන ශ්‍රේණිය අවසානයේදී ප්‍රධාන විෂයන් තුන සඳහා ඉංග්‍රීසි විෂය හා සාමාන්‍ය පොදු පරීක්ෂණ. එනවා පුතේ මේ ප්‍රධාන විෂයන් තුනට අමතරව ඉංග්‍රීසි තියෙනවා. එතන සාමාන්‍ය පොදු පරීක්ෂණ කියන විභාගයට මුහුණ දෙන්න ඕන. පුතේ මේ පේපර් 5ක් ඔයාට දෙනවා. ප්‍රධාන විෂයන් තුනයි සාමාන්‍ය පොදු පරීක්ෂණයයි ඉංග්‍රීසි විෂයයි කියන එක. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් ලැබීමේදී සාමාන්‍ය ඉංග්‍රීසි විෂය ලබා ගන්නා ප්‍රතිඵල උපයෝගී කරගනු ලැබේ. ඉංග්‍රීසි වලට A එකක් B එකක් දාන්න ඕනේ නැහැ. S එකක් දැම්මත් කමක් නැහැ. S එකක් නොදැම්මත් කමක් නැහැ. අනිවාර්ය නැහැ. නමුත් සාමාන්‍ය පොදු පරීක්ෂණ සඳහා අවම ලකුණු 30ක් ලබා ගැනීම අනිවාර්ය පුතේ. අවම ලකුණු 30ක්. ඉතින් පුළුවන් නේ පේපර් එකේ 100ක් දෙනවා නම් 100න් මට 30ක් ලබා ගන්න පුළුවන් මේ සාමාන්‍ය දැනුම පුතේ. මහ දේවල් ලෝකේ අහන්නේ නැහැ. සාමාන්‍ය පොදු පරීක්ෂණ සාමාන්‍ය දැනුම. එසේ මෙම විෂයන් පහ සඳහා ඔබ ලබා ගන්නා අවසාන ප්‍රතිඵල ඔබගේ විභාග ප්‍රතිඵල ලේඛනීය සටහනකදී ඔය පහේම තොරතුරු ඔයාගේ උසස් පෙළ රිසර්ච් ෂීට් එකේ තියෙනවා. ඒතර ඉකෝන් BS accounting ඉංග්‍රීසි සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන ඔක්කොගේම ප්‍රතිඵල ඔයාගේ රිසර්ච් ෂීට් එකේ අනිවාර්යයෙන්ම තියෙනවාමයි. හරිද? හරි. මෙන්න පුතේ මේ විෂයන් සංයෝජනය. දැන් ඔයාලා මොනවද කරන්න පුළුවන් විෂයන් ගිනුම් කරගෙන තමයි මේක උඩම ඉන්නේ අපේ විෂය ධාරාව පුතේ. ගිනුම් කරණයට සුපිරි තැනකට සෙට් වුනේ නැත්නම් මේ වගේ ඉවරයි. ඒක තමයි උඩ ඉන්නේ. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය පුතේ. මෙන්න මෙම විෂයන් තුනෙන් ගිනුම් කරන විෂය ඇතුළුව accounts ඇතුළුව accounts අනිවාර්යෙන් කරන්න ඕන. අවම වශයෙන් විෂයන් දෙකක් තෝරාගත යුතුයි. ඒතර අර ගිනුම් කරණයේ ඇතුළුව අවම වශයෙන් විෂයන් දෙකක්. ළමයි කරන්නේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය. ඒ දෙක විතරමද? නැහැ. මෙන්න තියෙනවා ඔයාට කරන්න පුළුවන් සබ්ජෙක්ට්. ඔයාට accounts එකත් එක්කල ආර්ථික විද්‍යාවත් එක්කලා ළමෙක්ට තොරතුරු තාක්ෂණය කරන්න පුළුවන්. accounts subject එකත් එක්කල හිතන්නකෝ ඉකෝන් කරනවායි කියලා. ඔයාට භූගෝල විද්‍යාව කරන්න පුළුවන්. හරිද? එතකොට accounts එකත් එක්කල BS එකත් එක්කල ඔයාලා දේශපාලන විද්‍යාව කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන විෂය ධාරා ඉංග්‍රීසි, පංච භාෂාව, සංයුක්ත ගණිතය, ජපන් භාෂාව, තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, කෘෂි විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යාන ඔන්න ඔය වගේ විෂයන් ඔයාලා සංයෝජනය කරගන්න පුළුවන්. හරිද? ඔයාලා කරන්න පුළුවන්. ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් පාසල් වල විෂයන් සංයෝජනේ නැහැ. يعني ඔය එක එක විෂය ධාරා උගන්වන ගුරුවරු නැහැ. ටයිම් ටේබල් හදනකොට ඒක හරියට බැලන්ස් කරගන්න බෑ. ඒ නිසා කියනවා ඉකෝන් BS accounting පුළුවන් තරමක් කරන්න. ඉතින් සමහර ළමයි කැමති ලේසියෙන් ගොඩ යන්නනේ. ඉතින් ලේසියෙන් ගොඩ යන්න පුළුවන් ළමයින්ට ඔය accounts එක තෝරගෙන ඉකෝන් හරි BS හරි දෙකේ එකක් තෝරගෙන ඔය කින සබ්ජෙක්ට් වලින් එකක් තෝරගෙන ඔයාට උසස් පෙළ කරන්න පුළුවන්. ඒක නිසා ඉකෝන් BS accounts කියන සබ්ජෙක්ට් තුනෙන් accounts ඇතුළුව තව සබ්ජෙක්ට් දෙකක් තෝරගන්නකොට මෙන්න මේ සබ්ජෙක්ට් උත් ඔයාට තෝරගන්න පුළුවන්. පුතේ ගොඩක් ළමයි දැකලා තියෙනවා ප්‍රයිවට් දාද්දි සමහර ළමයි accounts කරලා ඉකෝන් කරලා ඉතිහාසය කරනවා.
එයාට ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාව කරන්න පුතේ. ඉතින් එක එක ළමයි විදිහට වෙනස් කර ගන්න පුතේ. එහෙම අවුලක් නැහැ. හරි? ඊළඟට මෙන්න ඔබ සපුරාලී සුසුකම් දැන් ළමයි අහන ප්‍රශ්නයක් තමයි උසස් පෙළ කරන්න අපිට ඕන සුසුකම් මොනවද? මොනවා සුසුකම්? සාමාන්‍ය පෙළ විභාගයේ අවම වශයෙන් ගණිතය හා සිංහල භාෂාව ඇතුළුව විෂයන් 6ක් සමත් විය යුතුයි. ඉතින් මම හිතනවා මෙතනින් ළමයි ඔය ඔක්කොම සුසුකම් සපුරලා දිනු. ඉන් විෂයන් 3ක් සඳහා සම්මාන සාමාර්ථ තිබිය යුතුයි. අර අපි කියන්නේ 6න් 3ක් කියලා අන්න 6ක් තියෙනවා දැක්කද? 6න් 3ක්. 6න් 3ක් කියන්නේ ඕක පුතේ. දැන් ගොඩක් අය බලනවා 6 කියන්නේ මොකක්ද 3 කියන්නේ මොකක්ද කියලා. හරිද? 6යි 3යි වෙන් කරගන්න බෑනේ. වැඩ 6ක් සමත් වෙන්න ඕන. 6න් 3කට සම්මාන සාමාර්ථ තියෙනවා. හරිද? සම්මාන සාමාර්ථ. මීට අමතරව ඉතිහාසය හෝ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය සඳහා සම්මාන සාමාර්ථය. හරිද? සම්මාන සාමාර්ථයක් තිබ්බනම් ඇති. තමයි අහනවා සර් මේ විෂයන් කළා කොමර්ස් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. ඉකෝන් accounting logic ඔව් ඒවා වැටෙන්නේ accounting stream එකටයි සබ්ජෙක්ට් දෙකක් කරනවනේ. දෙකක් කරනවා නම් ඔයා account කොමර්ස් එකේ තමයි ඉන්නේ. හරිද? කියන්නේ account subject දෙකක් ඔයා කරනවනේ. ඒ කියන්නේ වාණිජ්‍ය subject දෙකක් කරනවා නම් ඔයා කොමර්ස් එකේ ඉන්නේ. හරිද? ඔයා accounting ඉකෝන් කරනවා නම් ඔයා වාණිජ්‍ය පැත්තේ ඉන්නේ. ලොජික් කරාට අවුලක් නැහැ. ලොජික් කරන්න පුළුවන් වෙයි. හරිද? ඒ වගේ විෂය තෝරගන්න පුළුවන් ඔයාලට. එහෙම අවුලක් නැහැ. ඒක මම කිව්වේ ළමයි මේ ඔය ගැන ලොකු අවබෝධයක් නැහැ කියලා දැන් ඔයාලට පොඩි හරි අවබෝධයක් ගන්න මොකද්ද මේ කතන්දරේ කියලා අර සම්ප්‍රදායිකම සබ්ජෙක්ට් තුනේ ඇල්ලනට වඩා ඔයාට වෙනසක් කරන්න පුළුවන්. හැබැයි හරියට කරන්න. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ කොමර්ස් කරපු දරුවෙක්ට යන්න පුළුවන් කැම්පස්. දැන් ගොඩක් ළමයිගේ ඔළුවේ තියෙන්නේ ඒ තුන දාන්නනේ. අපේ ඔළුවේත් එහෙම තමයි. අපි කැමති අපේ ඉගෙන ගත්ත ළමයි කොහොමද ඒ තුන දාන්නේ? කොහොමද රෑන්ක් එකක් දාන්නේ? ඉතින් එහෙම ගත්ත දරුවෙට පුතේ කලමනාකරණය තමයි මුලින්ම රෙකමන්ඩ් කරන්නේ. අන්න කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණ, නැගෙනහිර ඔය පුතේ විෂය 23ක් තියෙනවා. ඔය 23න් ඔයාට අයදුම් කරන්න පුළුවන් පුතේ. ඒ නිසා ඒ තුනක්ම දාන්න ඕනේ. දැන් ළමයි කියනවා අපෝ රජ රටට ගිහිල්ලා නම් වැඩක් නැහැ. අග්නිදික, කොළඹ, කැලණිය, ජපුර තමයි සුපිරි. හරිද? එහෙම ඔළුවේ තියෙනවනේ. එහෙම එකක් නැහැ. උපාධිය තමයි බලන්නේ. කොහේ ගත්තත් උපාධියම තමයි. ඒක නිසා අර හදාගත්ත දේවල් තමයි යෝවා ගොඩක් අයගේ. අර සමහර අය කියන කොළඹ ඉස්කෝලේ තමයි හොඳ. ගමේ ඉස්කෝලේ හොඳ නැහැ කියලා. එහෙම එකක් නැහැ නමයි. ගමේ ළමයාත් ඒ තුන දානවා. කොළඹ ළමයාත් සමහරට ඒ තුන දානවා. මොන කොළඹ යන එක ඒ තුන දාන්නේ නැහැ. ගමේ එක තමයි ඒ තුන දාන්නේ. නේද? ඒක නිසා ඒ හදාගත්ත දේවල් අපි ඊළඟ බලමු මෙන්න තියෙනවා වාණිජ්‍ය කරන්න පුළුවන් කැම්පස් ඔය තියෙන්නේ. දීපල සහ තාක්ෂීරු කරන්න පුළුවන් කැම්පස්. කළමනාකරණ ඊටස්මුදේ කළමනාකරණ අධ්‍යයන මේ වගේ විවිධ කැම්පස් වල ඔයාට ඔය වගේ උපාධි කරන්න පුළුවන් කැම්පස් 23ක් තියෙනවා. පැහැදිලිද? හරි. ඔය 10000ක් ළමයිට මේ කොමර්ස් ගැන. මොනවාද කොමර්ස් ගැන දැන් දන්නේ නැති දැන් අපි ගොඩක් අය අහනවා මට ඉතිහාසෙට තියෙන්නේ S එකක්. මට කොමර්ස් කරන්න බැරි වෙයිද? ඉතින් ඒක ඔයා සම්මාන සාමාර්ථයක් කියන්නේ කතා කරලා බලන්න. එහෙම හොඳට තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ දැන් අපි මගේ වැඩ පිළිවෙලට කියන්න. දැන් මගේ සබ්ජෙක්ට් එකේ කවුන්ට් ඉන්නේ. මගේ සබ්ජෙක්ට් එක තමයි ගිණුම් කරන්නේ. හරිද? හරි. දැන් අපේ විෂය ධාරාව ගැන මගේ විෂය ධාරාව ගැන. හරි මෙන්න ගිණුම් කරන්නේ. ගිණුම් කරන්නේ. දැන් පුතේ accounting class එක මෙහෙමයි යන්නේ. අපි කොරෝනාවට කලින් පුතේ මේ online class ගැන අවබෝධයක් නැහැ නේ ඇත්තටම. ඇත්ත කියන්න බෑනේ. ඒක නිසා අපි භෞතික class තමයි කරේ. අර හැබැයි කොරෝනා මාර්තු ගිය 2020 මාර්තු පුතේ 17 හරියටම රට වැහුවට පස්සේ ළමයිට ඉස්කෝලේ වැහුවා කරගන්න විදියක් නැතිව. පුතේ මම අප්‍රේල් 2 වෙනිදා වෙනකොට පුතේ online class පටන් ගත්තා. ඉතින් ගොඩක් අය online හොයනකොට අපි online පටන් ගත්තා. ඉතින් ඒකට පිටු වහලක් මගේ පාසල ලැබුණා. පාසලෙත් අපිට ඒ වගේ පුහුණුවක් දුන්නා
එහෙනම් ඉක්මනින් ඉතින් ඒ පුහුණුව සහ Zoom එකෙන් ගත්ත අත්දැකීමත් එක්කලා ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා. ඉතින් අප්‍රේල් 2 වෙනිදා ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත පාර 2020 මේ වෙනකම් ඔන්ලයින් ක්ලාස් නතරුනේ නැහැ. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් ටිකටම යමු. භෞතික පන්ති පටන් ගත්තත් ඔන්ලයින් ක්ලාස් යනවා. හරිද? ඒ නිසා ලංකාවේ ඉන්න ඕන ළමෙක්ට බය නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි තමයි මේ උගන්වන පුතේ ඔන්ලයින් ක්ලාස් 20යි 23 උසස් පෙළ දක්වා ඔන්ලයින් ක්ලාස් එක යනවා. ඔන්ලයින් ක්ලාස් එක. ඒව අතර වෙන්නේ. ඒකට හොඳම උදාහරණ තමයි දැන් රට දෙපාරක් යුක්ත කරා. ඒ දෙපාරම පන්ති පටන් ගත්තත් ඔන්ලයින් ක්ලාස් එක ගියා. හරි. ඒක පළවෙනි තත්ත්වය. දැන් ළමයාට උගන්වන මාධ්‍යයන් තියෙනවා පුතේ. දැන් එකක් තමයි ඔයාට Zoom එකෙන් ඔන්ලයින් ක්ලාස් එක යනවා. හරිද? මෙන්න Zoom app එකෙන් live class එක යනවා. Zoom app එකෙන් හරිද? live class එක යනවා. ඒක එකක්. ඊට පස්සේ පුතේ මගේ YouTube channel එකක් තියෙනවා. ඒ YouTube channel එකේ පුතේ අපි lesson දාන. කියන්නේ පාඩම් දාන පුතේ රෙකෝඩ් කරලා ඒ පාඩම් ළමයිට බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ YouTube lesson. හරිද? accounting plus නිශාන් කියලා ඔයාට සර්ච් කරලා බලන්න පුළුවන්. මේක ළමයි දැන්ට වීඩියෝස් 89ක් දාලා තිනු ගිණුම් කරන විෂය සම්බන්ධව විතරක්. හරිද? පේපර් සාකච්ඡා ඔක්කොම ටික යනවා. හරිද? ඊට පස්සේ පුතේ තව එකක් තමයි Telegram group එකක් තියෙනවා. දැන් ළමයි මම හිතන්නේ accounts විෂය සම්බන්ධව වැඩිම ළමයි ඉන්න Telegram group එක පුතේ members-ලා ඉන්නවා 4000ක් ඉක්මවලා. හරිද? ළමයි 4000ක් ඉක්මවලා ඒක සමාජික පුතේ මේකේ දැනට පුතේ අපි ප්‍රශ්න දානවා ප්‍රශ්න වීඩියෝ දානවා MCQ පුතේ දැනට 550ක් ආසන්නයේ පුතේ MCQ දාලා තිනෝ ළමයිට MCQ කරන්න පුළුවන්. දැන් 23 දෙවෙනි group එක ආරම්භ කරගන්න හිටිය පුතේ 23 ළමයිට විතරක් අපි වෙනම පටන් ගන්නවා group එකක්. ඒක පුතේ හෙට ඉඳන් පටන් ගන්නවා. මුල ඉඳන් ආපහු අපි මේ ප්‍රශ්න ටික ළමයිට දාන්න පටන් ගන්නවා. MCQ අලුත් group එකක් 23ට විතරක්. හරිද? දැන් ඉන්න group එකේ පුතේ ළමයි 4000ක් මේ YouTube channel එකෙත් ළමයි subscribers තියෙනවා 2700 ගාණක්. හරිද? 2200 ගාණක්. ඒක තමයි සමහර වීඩියෝ දැන් views 50000 පන්දු තියෙනවා. ඒක නිසා මේ උගන්වන මාධ්‍යයෙන් තාක්ෂණයත් එක්ක දැන් යන්නේ. හරිද? ඊට පස්සේ පුතේ recording මේ හැම ක්ලාස් එකකම recording ඔයාට උසස් පෙළ අවසාන වෙනකම්ම ඕනම වාර ගාණක් නැවත නරඹන්න හැකියාව තියෙනවා. recording පුතේ YouTube එක හරහා ඔයාලට personal video එකක් විදිහට පුතේ ලැබෙනවා. කියන්නේ වෙන quality මේ උගන්වන විදියටම 100% quality recording ඔයාට උසස් පෙළ ඉවරනකම් ඕනම වාර ගාණක් බලන්න පුළුවන් පුතේ recording දෙනවා. ඔයාගේ Gmail එකට පුතේ Gmail එක හරහා අර personal video එකක් විදිහට පුතේ හැම රෙකෝඩ් එකක්ම පුතේ ලැබෙනවා. දැන් අපි 23 ළමයි දන්නවා paper class එළන පුතේ මේවල ඔක්කොම ලැබෙනවා. අර මේ උගන්වන මාධ්‍යයන් ටික. ඊට පස්සේ Google form හරහා පුතේ වෙනම MCQ ප්‍රශ්න යනවා. මේ කරා MCQ වෙනම යනවා. හරි. ඉතින් ළමයිට මෙන්න මේ විදියට වැඩසටහන් ටිකක් කියනවා. ළමයිට දැන් ඉගෙන ගන්න පුතේ. වෙනදා අපි ටියුට් එක විතරක් දුන්නේ. ටියුට් එක දීලා ළමයා ටියුට් එක බලන ඔය ටික කරා. ඔච්චරයි. ඉතින් Zoom එකේ ක්ලාස් එක යනවා. YouTube lesson තියෙනවා. Telegram එකේ පුතේ MCQ වෙනම යනවා. recording යනවා පුතේ හැම වෙලේම පුතේ Gmail එකට ඔයාගේ දැන් මේ ක්ලාස් එක කරාට පස්සේ මේ ක්ලාස් එකේ recording ළමයි පුතේ මම විස්තර දාන්නම් Gmail අරගෙන පුතේ Gmail එකට යවනවා අපි. ඊපස්සේ Google form හරහා පුතේ වෙනම MCQ ප්‍රශ්න ළමයිට සාකච්ඡා කරන්න තියෙනවා. දැන් ඔය විදිහට තමයි පුතේ online class කියන්නේ. අර නිසා භෞතික පන්ති පටන් ගත්තා ප්‍රමුඛත්වය දෙන්නේ online class වල. භෞතික පන්ති තියෙනවා පුතේ. ඒක යන ගමන් මේක නතර වෙන්නේ නැහැ. මේකත් තියෙනවා. ඒක ඉස්සරහට මේක තමයි ලංකාවේ
ප්‍රධානතම අධ්‍යාපන ප්ලැට්ෆෝම් එක වෙන්නේ. මම හිතන්නේ. ඒ කියන්නේ කාලයක් යද්දී ඔය ඕල් ක්ලාස් කියන සංකල්පය අයින් වෙයි කියන එක තමයි මගේ මතය. හරි. ඒ නිසා මේ විදියට ඔයාට තාක්ෂණයත් එක්කලා ඔක්කොම ටික ලැබෙනවා. හරි. ඊට පස්සේ පුතේ පන්තියේ වැඩසටහන කොහොමද යන්නේ? දැන් ඔය ටික තියෙනවානේ. හරි. ක්ලාස් එකේ පාඩම් ටික කොහොමද යන්නේ? හරිද? හැම පාඩමක්ම ඔයාට ටියුටරින් ලැබෙනවා. මුලින්ම මෙන්න එක තියරි ටියුට් එක. තියරි නිබන්ධනය. තියරි නිබන්ධනය පුතේ හැමෝටම ලැබෙනවා. දැන් ටියුට් ගත්ත ළමයි ගාව රතු පාට ටියුට් එකක් ඇති පුතේ. තියරි නිබන්ධනය තියෙනවා. ඊට පස්සේ පුතේ ඒක තියෙනවා S by S කියලා තව step by step කියලා පුතේ MCQ ප්‍රශ්න ටියුට් එකක්. හරිද? ඊට පස්සේ පුතේ past papers මේ ඔය ටියුට් එකත් එක්ක පුතේ බලන්න වාට past papers ටියුට් සෙට් එකක් තියෙනවා. දැන් ගත්ත ළමයි ගාව ටියුට් 3ක් ඇති මේනෝ. හරි. ඊට පස්සේ පුතේ 4 පාඩම ඉවරනට පස්සේ පුතේ යනවා යුනිට් ටෙස්ට් කියලා වෙනම ටියුට් සෙට් එකක් පුතේ පාඩම ඉවරලා ඒක යනවා. හරි. ඊට පස්සේ පුතේ 5 වර්ක් බුක් මේ ළමයිට කරන්න වර්ක් බුක් එකක් සහ සෙල්ෆ් ස්ටඩි පැක් එකක්. සෙල්ෆ් ස්ටඩි පැක් එක. ඔන්න ඔය ටික පුතේ හැම පාඩමකම යනවා. හරි. හැම පාඩම මෙන්න මේ සෙට් එක යනවා ළමයි. හරිද? ඊට අමතරව ඔයාට යනවා පුතේ පේපර් ක්ලාස් එකක්. පේපර් ක්ලාස් එකක්. ඒතකොට දැන් තමයි 23 පළවෙනි ගෲප් එකට පුතේ පේපර් ක්ලාස් එකක් තියෙනවා අඟහරුවාදා පැයට පුතේ මේ ක්ලාස් එක තියෙන්නේ 23 ළමයි පළවෙනි ගෲප් එකේ ළමයි දැන් තමයි පේපර් ක්ලාස් එක. ඉතින් ඔය විදිහට පන්තියේ වැඩ ටික යනවා පුතේ. ඒතුව මේකනට දැනුවත් කිරීමක් කරන්න ඕන ළමයි ගොඩක් දෙනා දැනුවත් වෙන්නේ තියෙන පන්තියට එන්නේ. කිසිම අවබෝධයක් නැහැ නේ. ක්ලාස් එක යන්නේ කොහෙන් හරි විස්තර කරලා නිසා නාවේ. ඉතින් මගේ යුතුකම තමයි මම ඔයාට මොනවද කරන්න කියලා දැනුවත් කිරීම කරන්න. ඉතින් මේක නතර වෙන්නේ නැහැ. මේව යනවා පුතේ. නැත්තම් ළමයි ටෙලිග්‍රෑම් ගෲප් එකේ ළමයි හරදා කවිත් එක ඉන්නේ නැහැ. හරිද? ඒ ළමයි අපේ ළමයි සහ පිට ළමයි ඇවිල්ලා පුතේ වැට් ටික කරනවා. හරිද? ළමයි මේකට අමතරව දැන් 23 ළමයිට පුතේ දැන්ට එක්සෑම් දෙකක් කියලා තියෙනවා. මම කියන්නේ බුරු නම් ඔයාට කියලා මගේ channel එකේ බලන්න පුතේ. ඒ තිබිච්ච එක්සෑම් දෙකේම YouTube videos එක පුතේ group එකට මේ channel එකට upload කරලා තියෙනවා පුතේ. දැන්ට එක්සෑම් දෙකක් ඒගොල්ලන්ට අපි තියලා තියෙනවා. හරි පාඩම් ඉවරනකොට ඒවත් එක්කලා පුතේ එක්සෑම් ටික තියලා තියෙනවා. ඒ නිසා නිකන් ඉන්නේ නැහැ. පන්ති ඇවිල්ලා ළමයි සෑහෙන වැඩ ප්‍රමාණයක් කරනවා. එක්සෑම් එක තියලා පේපර්ස් ලියන්න දීලා ඒව ඩිස්කස් කරා. හරි ලකුණු ටික බලපුතේ එහෙම වැඩසටහනක් පන්තිය තුල යනවා. ඉතින් ඔයාලට මේ කියන ඒවා ඇත්තද බොරුද කියලා අපේ YouTube channel එක කරා පුතේ ගිහිල්ලා බලාගන්න පුළුවන්. නිසා අර වෙනදා කරපු වැඩ කොටසට වඩා වැඩ කොටසක් දැන් පන්තිය තුල යනවා. නිසා සතියට තව දවස් දෙකක් පන්ති යනවා. ඔයාට ඉරිදා 2 ඉඳන් 4:00 පුතේ නිර්දේශනයේ සාමාන්‍යයෙන් දැන් පළවෙනි ගෲප් එකට පුතේ පැය 2යි. දෙවෙනි ගෲප් එකේ වැඩ ටිකක් පස්සේනේ පටන් ගන්න. ඉක්මනට කරන්න ඕන නිසා පුතේ ඔයාට බොහෝ දුරට පැය 2:00මාරක් පැය 3ක් වැටේ ක්ලාස් එකේ. සා දෙවෙනි ගෲප් එක බොහෝ දුරට ඉරිදා 2 ඉඳන් 4:00 සුකුරාදා 3:00 දම් 5:00 දවස් දාගෙන 5:00 6 වගේ වී ඔය කාල සීමාව පුතේ ඔයාට දවස් දෙකක් යනවා. පළවෙනි පාඩම ඉවරනත් එක්ක උදේ දෙවෙනි පාඩම ඉවරනත් එක්ක අපිට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. අපි පේපර් ක්ලාස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි පන්තියේ වැඩ ටික යන්නේ. එහෙනම් ඕන දරුවෙක් ලංකාවේ බය නැතුව සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. දැන් සමහර ළමයි ටියුට් අරගෙන නැහැ. තාම පුතේ මම පාන්දුර සෙක්ටාරිට නිබන්ධන තියලා තියෙනවා. බේස් රාවතාත් ගාලකිස්ස ඒසෝන් කළුතර පිළියන්දල සයන්ස් කින්ඩම් කියන ආයතන පුතේ ටියුට් ගන්න පුළුවන්. අඟහරුවාදායින් පස්සේ මේ අඟහරුවාදායින් පස්සේ පුතේ නිබන්ධන ලබා ගන්න පුළුවන්. අපි ආයතන ටියුට් ටික දානවා. ඔන්ලයින් ළමයිට පුතේ හරිද? ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයිට
0.7යි 5යි 64යි 33යි 562ට ඔයාගේ නම ලිපිනය උසස් පෙළ වර්ෂය දාලා මැසේජ් එකක් දාන්න ඔන්ලයින් කුරියර් ක්‍රමයට පුතේ ටියුට් එක ගෙන්න ගන්න ඔන්ලයින් විතරක් කියලා ළමයි ටියුට් එක පුතේ කුරියර් කරනවා ඒ හරහා ඔයාලා ටියුට් සෙට් එක හැම මාසෙම ගෙන්න ගන්න පුළුවන් නිසා ඒ පුතේ පිළිවෙලට වැඩ පිළිවෙලක් ඇතුළේ තමයි මේ වැඩේ කරගෙන යන්නේ හරිද ආවට ගියාට ක්ලාස් එක යන්නේ නැහැ නිකන් PDF එකක් දාලා කොහෙන් හරි ඊට පස්සේ ඒක නිකන් බලන්න ඔයා කියවලා එහෙම නෙමෙයි එන ළමයිට ටියුට් එක පුතේ පිළිවෙලට දීලා මේ ටික දීලා ලස්සනට වැඩේ අපි කරගෙන යනවා පැහැදිලිද මම හිතනවා ඔයාට පන්තිය ගැන සහ කොමර්ස් ගැන මූලික අවබෝධයක් ඇති කියලා හරිද ටික කාලයක් වෙලා ගියා පුතේ ඔකට හේතුව ඔයාට අදහසක් දෙන්න ඕන නැත්නම් ඔයා නිකන් උහි ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න හරිද හරි ඊට පස්සේ පුතේ ඔයා එන්න දැන් accounting විෂයට හරිද නමයි මේ accounting subject එක හරිද හරි මේ පුතේ syllabus එක මුලින්ම දැනගන්න ඕන syllabus එක විෂය නිර්දේශය ගිණුම් කරන විෂය නිර්දේශය මෙන්න මේක ළමයිලා මුද්‍රණය කරලා දෙනවා හැබැයි මෙදාපාර දුන්නේ නැහැ පුතේ හේතුව ඕක ළමයි නිකන් පැත්තකට දානවනේ සා පාඩම් ටික විතරක් මතක තියාගත්තා නම් ඇති හරිද ඒතර විෂය නිර්දේශයේ පාඩම් ටික කොහොමද යන්නේ ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය සකස් කරන ආකාරය හරි මුලින්ම කියන්නම් ප්‍රශ්න පත්‍රය කියනවා දැන් අපි accounts කරා econ කරා BS කරා මගේ ඔළුවේ තියෙන්නේ මොකක්ද ලකුණු 75ට යා කොහොමද දාන්නේ හැම ළමයාගේම සීනිය ඕකනේ ඉතින් මමත් උසස් පෙළ කරනකොට සාමාන්‍ය පෙළ ඉවරලා පුතේ උසස් පෙළට ආපු ගමන් පන්ති හිතුවේ මම කොහොමද ඒ තුනක් දාන්නේ සාමාන්‍ය පෙළ අඩු වෙච්ච නිසා කොහොමද උසස් පෙළ අවුරුද්දේ ඉවරනකොට ඒ තුනක් දාන්නේ කොහොමද මම වැඩ ටික කරගෙන යන්නේ ඉතින් පුතේ ඒ වැඩ ටික කරන්න ඔයාට ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය ගැන අවබෝධයක් තියෙන්න ඕන මෙන්න ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය අපි උසස් පෙළ කරන්නේ accountant කෙනෙක් වෙන්න නෙමෙයි උසස් පෙළ පේපර් එකට උත්තර ලියලා කැම්පස් යන්න ඉසෙට් එක හදා ගන්න හැම ළමෙක්ගේම සීනේ ඉච්චර සා ඔයා දැනගන්න ඕනේ මේ පේපර් එක ගැන ඇයි මේ පේපර් එකෙන් තමයි ඔයාගේ ජීවිතය තීරණය කරන්නේ හරිද ළමයි අපි ඔයාට ප්‍රශ්න පත්‍ර දෙකක් දෙමු මේ තියෙන්නේ පළමු ප්‍රශ්න පත්‍රය මෙයා දෙවන ප්‍රශ්න පත්‍රය මෙන්න ඔයාලට පේපර්ස් දෙකක් දෙනවා උදේ පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍රය පේපර්ස් දෙකක් දෙනවා හැම ළමයි තමයි පේපර්ස් දෙකක් හම් වෙනවා මෙයාට උදේ කාලය පැය 2යි මෙයාට කාලය පැය 3යි පැය 5කට තමයි ඔයා මේ ලෑස්ති කරන්නේ නේද ඉතින් බලන්නකෝ මේ පැය 5කට ලියන්න ඔයා කොච්චර කාලයක් ඉගෙන ගන්නවද කියන නේද ළමයි මේ පැය 5 තීරණය කරනවා ජීවිතේ පුතේ accounts paper එකේ පැය 5 econ paper එකේ පැය 5 BS paper එකේ පැය 5 තමයි ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ හරිද එතකොට මේ first paper එකේ පුතේ බහුවර්ණ හා කෙටි හා නිශ්චිත පිළිතුරු ප්‍රශ්න 50යි බහු හා කෙටි සහ නිශ්චිත පිළිතුරු ප්‍රශ්න 50යි එතකොට උදේ එක ප්‍රශ්නයකට ලකුණු 4යි අන්න 50 වැඩි කිරීම 4 200ක් උදේ එතකොට එකේ ඉඳන් 30 වෙනකම් බහුවර්ණ දැන් සාමාන්‍ය පෙළ පුතේ බහුවර්ණ ප්‍රශ්නයක වර්ණ 4යි නේද තිබ්බේ කියන්නේ තෝරා ගැනීම 4යි නේද මට මතකයි තෝරා ගැනීම 4යි තිබ්බේ උසස් පෙළ පුතේ ප්‍රශ්නයක තෝරා ගැනීම 5ක් තියෙනවා
තෝරාගෙන පහක් තියෙනවා. උසස් පෙළ ප්‍රශ්නේ. හරි. 31 ඉඳන් 50 වෙනකම් කෙටි හා නිශ්චිත පිළිතුරු. මෙන්න මේව තමයි යන්නේ. හරිද? මේක තමයි යන්නේ. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන සෙකන්ඩ් පේපර් එකේ මුළු ප්‍රශ්න සංඛ්‍යාව 6කි ඉන් 5ක් අනිවාර්ය වේ. ඉන් 5ක් පුතේ අනිවාර්යයි. ඔක්කොම ප්‍රශ්න 6යි ඉන් 5ක් අනිවාර්යයි. 6න් 5ක් කරන්න ඕන. මාර්ගීමක් තමයි. එයි. දැන් මම දැන් පුතේ ඉකෝන් වල ප්‍රශ්න 10ක් දීලා 5යි කරන්න ඕන. 50ක choice එකක් තියෙනවනේ. එක දන්නේ නැත්නම් දෙක කරන්න, දෙක දන්නේ නැත්නම් තුන කරන්න. ඒකට choice එකක් තියෙනවා. BS ප්‍රශ්න 8ක් දීලා 5යි කරන්න ඕන. 3ක් අතාරින්න පුළුවන්. accounts වල ඒව නේද? 6න් 5ක් කරන්න ඕන. ඉතින් මේක අතාරින්න බෑ හොඳේ. එයි. ඔයාට සබ්ජෙක්ට් සංයෝජනය කරන්න කියන්නේ ගිණුම් කරන විෂය ඇතුළුව පහත සබ්ජෙක්ට් වලින් දෙකක්. එහෙමයි කියන්නේ. ගිණුම් කරන විෂය ඇතුළුව. ඉතින් මේක අතාරින්න බෑ. 6ක් දෙනවා ප්‍රශ්න 5ක් කරන්න ඕන. 5ක් අනිවාර්යයි ඔයාට. ඒ පහිනුත් පුතේ 1 සහ 2 අනිවාර්යයි. එක දීමක් නෙවෙයි. එකයි දැන් 6න් 5ක් කරන්න ඕන හිතන්නකෝ. කැමති 5ක් තෝරගන්න පුළුවන් ඒත් බෑ. කැමති 5ක් තෝරගන්න බෑ ඔයාලට. 1යි 2යි අනිවාර්යයි. අන්න. તો ලකුණු 40 ගානේ 80යි. 40 ගාන දෙකක් කීයද? 80. ඊට පස්සේ පුතේ 3 4 5 6. මෙන්න මේ කියන 3 4 5 6 කියන ප්‍රශ්න වලින් ප්‍රශ්න 3ක් අනිවාර්යයි. ලකුණු එකකට 40 ගානේ 3ක් 120යි. අන්න ලකුණු 200. හරිද? ඔන්න 200. එතකොට පළමු ප්‍රශ්න පත්‍රය 200යි. දෙවන ප්‍රශ්න පත්‍රය 200යි. ඔක්කොම 400ක් සෙට් කරනවා. ඔක්කොම කීයද? 400. ලකුණු 400ක් දෙනවා අපි ඔයාලට. ඒ 400 ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේක ළමයි අමාරු නැහැ. හරිද? අමාරු නැහැ. හැබැයි සෙල්ලමකට ගන්නත් බෑ. ඇයි දරුවෝ 6න් 5ක් ඔයා කරන්නේ බැයිනේ. 6න් 5ක් කරන එක නිමිතන්නකෝ ඔයා. ඔයා 1යි 2යි අනිවාර්යයි. මේ දෙක අතරින්නත් බෑ. 3 4 5 6 කියන ප්‍රශ්න වලින් එකක් හරි දන්නේ නැත්නම් ඉතුරු තුනම කරන්න ඕන. 1යි 2යි ඒකෙන් එකක් හරි දන්නේ නැත්නම් ලකුණු 40ක් නැහැ. ඒ නිසා මේක ළමයි එකම ගේම් එකක්. හරිද? මේක තමයි ඔයාගේ ප්‍රතිඵලයේ තියෙන්නේ. ඒ නිසා ඔයා මුලින් ඉඳන් පිළිවෙලට එන්න උදේ ඇයිලා පිළිවෙලට වැටි කරන්න අවසාන කොට ඔයාට මෙන්න මේ කියන ලකුණු 400 උඩ දාගන්න පුළුවන්. හරි. ඒ නිසා අපිත් එක්ක හිටපු ළමයි පුතේ සෑහෙන්න වැඩ කරා මහන්සි වුණා. ඉතින් මම මේ ඔයාට නිකමට පෙන්නන්නම් මේ අපිත් එක්ක වැඩ කරපු තියෙන මේ පේපර්ස් මේ තියෙන ළමයිගේ පේපර්ස් පුතේ මේ යන ඔන්ලයින් පේපර්ස් මේ 200න් 196යි මේ ළමයි වැඩ කරපු දරුවන්ගේ පේපර්ස් පුතේ මේවා ගෙන්නගෙන මේ බලපු පේපර්ස් පුතේ හරිද මේ පේපර් අංක 28 එක දරුවෙක්ගේ පේපර් එක මේ නිකම් බලලා නෙමෙයි මේ මුළු පේපර් එකම බලපු පේපර් එකක් අපේ ළමෙක්ගේ හරිද ඊට පස්සේ පුතේ මේ තවත් මේ දරුවෙක්ගේ පේපර් එකක් පේපර් අංක 34 හරිද ඉතින් ඔයා ගෙන්නගෙන පුතේ එකක් නෑර ළමයිගේ බලපු යමුද මේ විභාග කරන මේ දරුවන්ගේ නිසා නිකන් යන පන්තියක් නෙමෙයි හරිද වැඩසටහනක් යතුව තමයි අතන තව පේපර්ස් තියෙන ගෙනගෙන බලපු ළමයිට හරිද සා ඒතුතේ බැච් 21 බැච් එක මෙන්න මේ ඔය කරපු වැඩ කොටස් ළමයි තියෙන්නේ හරිද ඒ සමුදේ පිළිවෙලට වැඩ යනවා ඔයාට තියෙන පිළිවෙලට ඇවිල්ලා පිළිවෙලට පන්තිවලට සම්බන්ධ වෙන්න හරිද හරි එතකොට මෙන්න මේ නමුදු පේපර් එක හැදෙන්නේ මේ පේපර් එකට තමයි
අපි ඔයාට අවුරුදු දෙකමාරක් උගන්වනවා. ඉගෙන ගත්ත එක ඔයා ගිහිල්ලා මෙයාට තමයි උත්තර බඳලා එන්නේ. මේක උඩ දාගත්තා නම් වැඩි කොට. නිසා ඉකෝන් BS ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හරි. ඔයාට මගේ සබ්ජෙක්ට් එක accounting මම accounting ටික උඩ දාලා දෙන්නම්. මාත් එක පිළිවෙලට ආවොත් වැඩි කරගෙන යන්න. පැහැදිලි හරි. එහෙනම් මුලින් පුතේ ඔයා ගාව මේකේ ලියන පොතක් ඇතිනේ. හරි. යන්නේ ලියන පොතේ පුතේ ඔයා කරන්න වැඩි තමයි. දාන්න මුලින්ම මාතෘකාව ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය කියනුදී ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය හරි හරි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වන ආකාරය කියලා පුතේ ඔයා මෙන්න මේ ටික මුලින්ම ලියා ගන්න අපි පාඩම කරන්න කලින් පේපර් එක ගැන දැනගන්න ඕන හේතුව සමහර ළමයි පේපර් එක දන්නේ නැතුව තමයි පේපර් එකට ලෑස්ති මේ ඔයාට විෂය උගන්වනවයි කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඔයාව මම මෙන්න මේ පේපර් එකට උත්තර ලියන්න ලෑස්ති කරනවායි කියන්නේ. ඉතින් ඔයා මුලින්ම දැනගන්න ඕන පේපර් එක හැදෙන විදිය. පැහැදිලි වැඩි. හරි. ලියන පුතේ එනවා පුතේ දාන්න උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය කියලා මෙන්න මුලින්ම ඔයා ලියාගන්න ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය. ඊට පස්සේ මම යන්නම් සිලබස් එකට. එතනින් පස්සේ ඉක්මනින් පටන් ගන්නවා අද දවසේ පාඩම. හරි දරුවෝ. හරි. ඉක්මන ලියාගන්න පුතේ. ඔයාට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා පුතේ අහන්න පුළුවන් නැත්නම් මෙසේජ් එකක් දාන්න හරි පුළුවන්.
හරිද? තියාගත්තද? අපි යමු දෙනා ඊළඟ කොටසට. තියාගත්තද? හම්බ වෙන ටියුට් එක පොඩ්ඩක් වෙන පුතේ හරි මම දැන් පෙන්නන්නම්. හරි. ඔයාලට මම කිව්වා වගේ පුතේ මේ ටියුට් සෙට් එක ලැබෙනවා. ඒ කියන්නේ tier ටියුට් එකයි S/S කියන ටියුට් එකකුයි past papers ටියුට් එකකුයි දැන්ට ඔයාලට දීලා තියෙනවා. ඔයාලට ඉගෙනකොට ඔය යුනිට් ටෙස්ට් එකකුයි වර්ක් බුක් එක පුතේ ලැබෙයි. හරි. හරි. ඔන්න පේපර් එක සකස් වෙන විදිහ දැන් ගොඩක් ළමයි අදාළ සබ්ජෙක්ට් එක කරන්න ගියාට පේපර් එක හැදෙන විදිය දන්නේ නැහැ. අපි මුලින්ම දැනගන්න ඕන පේපර් එක හැදෙන විදිය හේතුව ඒකට උත්තර ලියන්නේ. මේ ඉගෙන ගන්නේ අයියෝ පාස් පේපර්ස් කරනවා, වර්ක් බුක් කරනවා, යුනිට් ටෙස්ට් කරනවා, පේපර් ලාස් වෙනවා, රෑන්ක් ටෙස්ට් ලියනවා. ඔය හැමදේම කරන්නේ මෙයා කොට දාගන්න. මේ පේපර් එක කොට දාගන්න. මේ පේපර් එක කොට දාගන්න ඇත්තරම් පන්ති ගියාට පේපර් එකේ ප්‍රශ්න කීයක් එනවද? හරිද? කීයට උත්තර ලියන්න ඕනද? ලකුණු ලැබෙන්නේ කොහමද? ළමයා දන්නේ නැහැ. දැන් සමහර 21 ඔය උසස් පෙළ ළමයි නම්බර් එක ගන්න පුතේ අපි YouTube channel එකේ නම්බර දෙනවනේ. කෝල් කරලා ආන එකපාරට සර් මේ accounts paper එකේ ප්‍රශ්න කීයක් කරන්න ඕනද කියලා. මේ එදාපාර 21 ලියන ළමයි. يعني මෙච්චර කාලයක් මට වටේ පන්ති ගියාට ඒක දන්නේ නැහැ ළමයි. හරිද? ටියුට් එක ගන්න පුතේ මේ මම වාට නම්බර එකක් කියන්න 0.7යි 5යි 64යි 33යි 562 මෙන්න මේ නම්බර එකට ඔයාගේ නමයි ලිපිනයයි 20යි 23 උසස් පෙළ කියලා WhatsApp message එකක් දාන්න ඔයාට ටියුට් එක කුලිය කරගන්න පුළුවන්. හරිද? නම ලිපිනය 20යි 23 A level කියලා. හරි. හරි. මේක ලියාගත්තද පුතේ? ඔන්න එයා හරි. මම බෝඩ් එක කනවා. දැන් ඔයා දන්නවා පේපර් එක හැදෙන විදිය. මේක තමයි වැදගත්ම කාරණා. ඒකයි මේක මුලින්ම ලියන්නේ. හරි. මේක ලියාගත්තද පුතේ? වැඩි උගේ. මම යනවා ඊළඟ කොටසට. හරි. ඔයාලා මේ ටියුට් එක මෙහෙම කුලිය කරගන්නත් පුළුවන්. නැත්තම් අපි ආයතන දිනන පුතේ කළුතරේ ඉඳන් ගල්කිස්සෙල්ම කළුතරේ සෝන් එක පාමුරු සෙට් එක රාගතනී වේල්ස් එක ගල්කිස්සේ වේල්ස් එක පිළියන්දල සයන්ස් කීම්ද ඔය ආයතන වලින් පුතේ ඔයා ටියුට් ගන්නත් පුළුවන්. හරිද? හරි. හරි දැන් මේ ටික අහන්න මම යන්නම් ඊළඟ එක. මෙන්න. ඊළඟ එක තමයි දැන් ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය ඔයා දන්නවා. හරිද? එයා දන්නවනේ. එයා දන්නවනම් ඊළඟ එක්කෙනා තමයි විෂය නිර්දේශය. දැන් විෂය නිර්දේශය දන්නේ නැතුව වැඩේ කරන්නත් බෑ. ගිණුම් කරන විෂය නිර්දේශය වෙන්න. සිලබස් එක උදේ. සිලබස් එක කොහොමද බෙදෙන්නේ? මෙයාගේ උදේ පාඩම් 16ක් තියෙනවා. හරිද? accounts උදේ පාඩම් 16යි. ඉකෝන් පාඩම් 11යි. BS පාඩම් 18යි මං හිතන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඒතර accounts පාඩම් 16ක් තියෙනවා. හරිද? දැන් ඔය 16 අපි කොටස් දෙකකට කඩමු. 12 වන ශ්‍රේණිය. හරි. 13 වන ශ්‍රේණිය. හරි. 12 වන ශ්‍රේණියයි 13 වන ශ්‍රේණියයි. ඊට පස්සේ 12 වන ශ්‍රේණියට පාඩම් 1 සිට 10 වෙනකම්යි. පාඩම් 10ක් තියෙනවා. මම 13 වන ශ්‍රේණියට යනවා 11 12 13 14 15 16 කියන පාඩම්. මොනවාද පාඩම්? පළවෙනි උදේ ගිණුම්කරණය හැඳින්වීම. ගිණුම්කරණය
හැඳින්වීම වෙන්න. පළවෙනි මාතෘකාව. අද දවසේ මේ මාතෘකාවේ සාකච්ඡා කරන ගිණුම්කරණයේ හැඳින්වීම කියන මාතෘකාව. දෙක ගිණුම්කරණ සමීකරණ. තුන දිත්ත සටහන්. හතර මූලික සටහන් පොත්. මූලික සටහන් පොත්. පහ ගිණුම්කරණ සංකල්ප. පහ ගිණුම්කරණ සංකල්ප. 6 තනි පුද්ගල ව්‍යාපාර. 7 නිෂ්පාදන ගිණුම්. 8 ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. 9 පුතේ අසම්පූර්ණ සටහන්. 9 අසම්පූර්ණ සටහන්. 10 පුතේ අන්න හවුල් ව්‍යාපාර. 10 හවුල් ව්‍යාපාර. 11 ළමයි ගිණුම් කරන ප්‍රමිත. ගිණුම් කරන ප්‍රමිත. 12 පුතේ සමාගම් ගිණුම් කරණය. සමාගම් ගිණුම්. 13 ගිණුම් කරන අනුපාත. 14 කලමනාකරන ගිණුම් කරණය. 15 ආන්තික පිරිවැය කරණය. 16 ආයෝජන තීරණ. දැන් මේවා නම්නේ. හරිද? එක එක නම්. ඔය එක එක නම් ටික පුතේ අපි ගොඩ දාන එක තමයි මේ අවුරුදු දෙකමාර පුරාටම කරන්නේ. ඉතින් මේ ටික දැනගත්තට පස්සේ ඔයා විභාගෙට 100ක් ලෑස්ති වෙනවා. හරිද? දැන් මම ඊළඟට පොඩ්ඩක් දාන්නම් පොඩි අදහසක්. එක දරුවෙක් මේ ඔය සිලබස් එක මුලින්දන් ඇවිල්ලා පිළිවෙලට වැඩ ටික කරලා එයා කොහොමද වැඩ කරේ කියලා එයා ඔයාට කියයි. හරි? මේ අපි ආපු දරුවෙක්ගේ පොඩි කතාවක් නෑ. මේ සිලබස් එක ලියා ගන්න කලින් මේක බලන්න පුතේ පොඩ්ඩක්. කියන්නේ හවස දෙනකම් අපත් දෙනකම් ආරම්භයි. ඊපස්සේ සාමාන්‍ය කරන්නේ ආන්දෝලන සම්සාපාත කරන්නේ. ඊපස්සේ උසස් කරන තමයි විශාක විද්‍යාලය කියන්නේ. ඉන්නවා අයිඩග්‍රෑම් අද කියන්නාවේ මම ක්ලාස් එකක් ඉගෙනයි මම වැඩ කරපු විදිය ගැනයි උදා ඔයාලට දෙයක් ගන්න. हम स्कूल के ने हम क्लास किए के ने स्कूल एक क्लास के हम कॉलेज पढ़ रहे थे सर की स्कूल क्लास में था कॉलेज एक क्लास में बैठे हैं कॉलेज की मतलब हम स्कूल में गए क्लास में ये मतलब विषय करना करना हम तक की नॉन करना तो कोड तर मामा कोड मेरी ये ना हम पाढ़न करना पुलाव के ने तीन क्लास में हम खाट कर गना මට එන්න බැරි දවසක් තිබුණා සර්ගෙන් ආයි කතා කරලා දවසක් ඉඳගෙන හරි ඒ ක්ලාස් එක කරා
මම සර් chance එක දීලා තිබ්බා මෙහෙ බැරි නම් සර්ගේ වෙන තරගේ ක්ලාස් එකක් තියෙනවා එතනට ඇවිල්ලා හරි පාඩම ඉගෙන ගන්න. මම ඒක අපවීම කරා. පොඩි කියන්න ඕනේ. මට එන්න බැරි දවස් තිබ්බා මම මේ දවස්වල වෙන තැනකට ගිහිල්ලා අහගෙන හරි සර්ගෙන් වෙනම අහගෙන හරි කරා. නැත්නම් ඒ පාඩමේ මට අමාරුතනක් තියෙනවා නම් සර්ගෙන් ඇවිල්ලා අහගත්තා. ඊට පස්සේ රිවිෂන් ක්ලාස් මට පාඩමේ ක්ලාස් එකට එන්න මගේ දවස ප්‍රීතිබේ නැහැ. ඉතින් මම වෙල්ස්ගේ ක්ලාස් ගියේ. ඒ වගේ දෙයක් ඒ වගේ කැපකිරීමක් මට කරන්න වුණා. මම පාඩදුරේනේ මොකටද යන්නේ ඊළඟ මට දුරයි. මම හේ ගිහිල්ලා ඒක කරගත්තා. ඒකස් ටික ඔක්කොම මම පිළිවෙලට කරා. homework හැම එකක්ම මම කරා. මොකද මම දන්නවා මට එක දිගට පාඩම් කරන්න මාරු විදිහට කියන්නේ එක දිගට පොත දිහා බලගෙන අමාරු වෙනවා මම ඒක කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා. ඉතින් මම ඒ ටික හරියට කරා. ඊට පස්සේ පේපර් ක්ලාස් මම මේ පේපර් ක්ලාස් එන්නේ උදේ ඉස්කෝලේ ගිහිල්ලා සඳ පේපර් ක්ලාස් තිබ්බේ. උදේ ඉස්කෝලේ ගිහිල්ලා ඒ යුනිෆෝම් එක පිළිම මට දෙකමාරට ID ක්ලාස් එකක් තිබ්බා. ඒක හතමාරට ඉවර වෙලා එහෙම 8ට මෙහෙම මම පේපර් ක්ලාස් එකට යනවා. මම පැය භාගයක් විතර පරක් වුණත් කරන්න දෙන්නේ නැහැ. 11 නම් ක්ලාස් එක තිබ්බා මම මෙහෙට එන්නේ හැමදාම යුනිෆෝම් එකකින්. මම එහෙම කැපවීමකුත් කරා. ක්ලාස් කට් කරගත්තේ නැහැ. මට හදාමට අතන ක්ලාස් වල හිතෙනවා දෙයන්න බෑ වගේ මහන්සි වගේ උනාට හිතෙනවා. අන්තිම මොහොතේ අද මම ආයෙත් මට පොඩි දෙයක් හරි මිස් වෙයි කියලා මම හැමදාම ක්ලාස් එකට ආවේ මහන්සි බලන්න නැතුව. ඔයාලට මම කියන්නේ ක්ලාස් අනිවාර්යෙන් ඉන්න මහන්සි බලන්න එපා. තමන් තනියෙන් දෙයක් හොයන එක හොඳයි. ඒ වුණාට දැන් මේක අපි කරන්නේ විෂය නිර්දේශය කරන්න ඕනේ. විෂය නිර්දේශය අපිට හොඳට අපි ගුරුවරු ගන්නවා. අම්සු ගුරුවරයාගෙන් ගන්න පුළුවන් තරම් උපරිම දේ ගන්න. ඊට පස්සේ ක්ලාස් එන්න අනිවාර්යයි. තව මට කියන්න තියෙන්නේ ඔයාලා කවදාවත් කවවත් ඉමිටේට් කරන්න යන්න එපා පාඩම් කරද්දී. පාඩම් කරන්න තමන්ට ආවේනික ශෛලියක් හදාගන්න. මම මට ආවේනික ශෛලියක් හදාගත්තා. සමහරුන්ට තියෙනවා පාඩම් කරන්න පුළුවන් වෙලාව. උදේ පාන්දර නැගිටලා සමහරුන්ට පුළුවන්, මහරෑනිකන් ඉඳලා සමහරුන්ට පුළුවන්. මට කවදාවත් උදේ පාන්දර නැගිටින්න බෑ. මම ඉස්කෝලේ යන්න නැත්නම් මම 6 වෙනි ඉස්කෝලේට 6 වෙනි බස් එකට නගින්න ඕනේ. ඒකට මම කවදාවත් උදේ පාන්දර නැගිටින්න කෙනෙක් නෙමෙයි. මම කරේ මට පාඩම් කරන්න දෙයක් හොම්වර්ක් එකක් කරන්න තියෙනවා මම ඉතින් කරේ රැට. ඉතින් මට පුළුවන් වෙනවා. අනිත් එක තමයි මම ඔයාලට කිව්වා මට එක දිගට කොහොමද එක තැන වාඩි වෙලා ඉන්න බෑ. එක දිගට පාඩම් කරන්න බෑ. සර් මගෙන් මම කොච්චර පාඩම් කරන්නද කියලා. නමුත් මම එක දිගට පාඩම් කරනකොට මට වෙන විදිහක් හොයාගත්තා මම පාඩම් කරන්න මම මගේ යාළුවන්ට කියලා දුන්නා හැමතිස්සෙම. ඉස්කෝලේට ක්ලාස් එකකදී එහෙම කියලා නැහැ. මගෙන් මම ඕන කෙනෙක්ට මම ඕන දෙයක් කියලා දුන්නා. එහෙනම් මම පාඩම් කරේ. මම ඔයාලට කියන්නේ කවවත් ඉමිටේට් කරන්න යන්න එපා. අර මෙච්චර පැය ගානක් පාඩම් කරනවා, මෙයා මෙච්චර පැය ගානක් පාඩම් කරනවා, මෙච්චර හැරගෙන ඉන්නවා. ඒක කිසිම දෙයක් හදාලා නැහැ නේද මල්ලි. ඔයාලා කැමති විදිහක් කැමති සහ ආසාවෙන් කරන්න පුළුවන්, ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් විදිහක් හදාගන්න. අනිත් එක තේරුම් ගන්න තමන්ගේ දැනුම මොකක්ද කියලා. හරිද? සමහර ඉන්න මීටර්, සමහර ඉන්න මෝටර්. හරිද? මීටර් එක වගේ මෝටර් එක වැඩ කරනකොට ඔයාලට ඒක කරගන්න බැහැ. හරිද? තමන්ගේ දැන තේරුම් ගන්න. මට පුළුවන් මට මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න තමයි ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් තියෙන්නේ. ටර්ම් ටෙස්ට් වල අනිවාර්යෙන් ලියන්න කියන්නේ ඒකයි. හරිද? ඒවට ලියලා තේරුම් ගන්න තමන් ගන්න. ඊට පස්සේ අමතර පන්තියට ඇවිල්ලා හරි ඉස්කෝලේ ඉන්න හරි ඔයාලට ගන්න පුළුවන් හැම විදියකටම ඔයාලා ඒ අවශ්‍ය දැනුම ගන්න. හරි? ඔයාලට හිතනවා ඔයාලා ඉන්නේ මට්ටම මදි කියලා ඔයාලා තව ටිකක් මහන්සිලා පාඩම් කරන්න. හරිද? ඇති කියන විදිහට නම් ඒක අතාරින්න එපා. කවදාවත් මට ලකුණු ආවට මං හිතුවේ නෑ මට ඇති මට පුළුවන් කියලා මම බැලුවේ මාදි නේද තව ටිකක් ආවනම් කියලා මං එහෙම හිතුවා. කවදාවත් තමන්ට එන ලකුණෙන් සෑහීමකටපත් වෙන්න එපා මම කියන්නේ. හරිද? ඒ කියන්නේ ඕනකට වැටෙන්න කියලා මේ කියන්නේ. ඕක ඇති හරි මෙහෙම කරගන්න පුළුවන් කියලා අදිතක්සේරුවකට යන්න එපා කවදාවත්. අවතක්සේරු කරන්නත් එපා. මධ්‍යස්ථව ඉන්න හැමතිස්සෙම. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මං ඉගෙනනවා යාළුවන්ට. මම ගොඩක් වෙලා ඒතර විතර ඉන්නේ නැහැ. ඉතින් ක්ලාස් යනවා, ඊට පස්සේ ඉස්කෝලේ යනවා. අන්තිම වෙනකන් ඉස්කෝලේ ගියා. පේපර් ඩිස්කෂන් හැම එකටම ගියා. ටර්ම් ටෙස්ට් වලට ගියා. හැම එකත් එක්කම. අනිත් එක සරි ක්ලාස් එකකදී ඉස්කෝලේ කියලා දෙන දේ, පන්ති කියලා දෙන දේ කවදාවත් ක්ලාස් වුණේ නැහැ. මොකද සර් ඉස්කෝලේ ගන්න ගුරුවරේ ඔය ටීචර් ට්‍රේනින්ග්ස් ඔක්කොම හම්බ වෙනවා. එතකොට ඒවයි කියලා දෙන දේවල් සර් අපිට පන්තිත් ඇවිල්ලා කියලා දෙන්නේ. ඉස්කෝලේ අපිට කියලා දෙන දේ. ඉතින් කවදාවත් ඉස්කෝලේ ක්ලාස් එකේ ක්ලාස් එකේ වල පොඩක් බය වෙන්න එපා ඉගෙන. හැමදැනින්ම ගන්න පුළුවන් හැමදේම ගන්න. අනිත් අයට උදව් කරන්න. කම්සි මේක කරන්න. මොකද අනිවාර්යෙන් ඒකේ පිනක් අනිවාර්යෙන් ඔයාලට තියෙනවා. මම දහම් පාසල් ගුරුවරියක්. A level අගෝස්තු වල නම් මම ජූනි වෙනකම් මම දහම් පාසල් ගියා උගන්වන්න.
මට එහෙමයි කියලා මට බැරි වුණේ නැහැ. ඔයාලට ඒක වෙනවනේ කියන්නේ මම හැමතිස්සෙම කාට හරි කියලා දෙන්නමයි බැලුවේ. එහෙම තමයි මම පාඩම් කරේ. මට කියන්නේ ගෙදර වෙලා පාඩම් කරන අමාරුයි. මම හැමතිස්සෙම යාළුවෙක්ට කතා කරගෙන එහෙම කරගෙන ක්ලාස් එකක් ඉවර වෙලා හරි මම කරේ යාළුවෙක්ට කියලා දෙන්න. අනේ වගේ ඔයාලා දෙයක් හොඳ කෙනෙක් වෙන ගමන්ම ඔයාලා ඉගෙන ගන්න try කරන්න. මම කියන්නේ තමන්ට ආගමක් තියෙනවා ඒක අනිවාර්යෙන් විශ්වාස කරන්න. හොඳ දේවල් ගැන විශ්වාස කරන්න. මම එහෙම විශ්වාස කරනවා. මම මගේ ආගමට හරි ආදරෙයි. මම යන ජීවිත වෙන අනිවාර්යෙන් බලනවා. ඔයාලගේ හිත පිරිසිදු වෙන තරමට තමයි ඔයාලට ඉගෙන ගන්න දෙයක් වුණත් ඔළුවට යන්නේ. හැමතිස්සෙම අම්මා තාත්තා ගැන හිතන්න, තමන්ගේ ගුරුවරයන් ගැන හිතන්න. එතනින් එහා ලෝකයක් ගැන හිතන්න, එයාලා ගැන හිතුවට පස්සේ අනිවාර්යෙන්. හරිද? ඉතින් මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලා හදවත හදාගන්න ගමන් මොලේ හදාගන්න. එතකොට ඔයාලට ඒ පින ඇති මේ වගේ දෙයක් කරන්න. ඒ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. දැන් මේ ඔයා වගේම පන්තියට හිස් අතින් ආපු දරුවෙක් මේ වගේ මං පේපර් එක තියලා දීලා සිලබස් එක තියලා දීලා අර මෑනක උගන්නලා ඉතින් ඔය ළමයි වීඩියෝ එකෙන් ටිකයි ඔයගොල්ලෝමයි වීඩියෝ තව වෙන කොටසක් තියෙනවා හරි ඉතින් උදේ මේ සිලබස් එක ඉගෙන ගත්තම පිළිවෙලකට ඔයාට උන්න ඔය වගේ දවසක ස්ටේජ් එක නැගලා අනිත් අයට තමා කරපු කිව්ව දේවල් පුතේ දෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම කතා කරන්නේ අපි දෙයක් කරපු නිසා. හිස් අතින් එළියට යන්න එපා. එන්න කියන්නේ මේ සිලබස් එක 100%ක්ම කවර් කරලා ඔයාව ඉලක්කයකට ගෙනියන්න. මේ නිකන් පම්පූරි ගහනවා නෙමෙයි. හරිද? ගොඩක් මිනිස්සු කියන්නේ මට අච්චර දිනනවා මෙච්චර දිනනවා කියලානේ. ඔය ඇත්තට 100%ක් ළමයි. තව තියෙනවා පන්ති මේ 2020 කතා නම් තව. රිසල්ට් ෂීට් තියෙනවා ළමයි. හරි. ඒවා අපි රිසල්ට් ආපු කාලේ දැම්මා. සෑහෙන මම වෙබ්සයිට් දාන්න ගියෙත් නෑ පුතේ. ඒ නිසා කරුවේ කානෝස ICT කරුත් ජපුර මැනේජ්මන්ට් යන්න පුළුවන්. අනිවාර්යෙන්. අනිවාර්යෙන් යන්න පුළුවන්. එහෙම ICT කරා කියලා ඔයාට මැනේජ් කරන ඔයා ඉදියක් නෑ. ICT කරොත් ඔයාට උඩින්ම මැනේජ්මන්ට් යන්න පුළුවන්. හේතුව ඉසෙට් එක වැඩි දවල් යක්කනේ යක්කගේ. accounting A, econ A, ICT A. එයා BS අතරිය. සමහර අය ස්ටට් අතරම BS වෙනවා. හරි. ඉතින් ඒ වගේ ඔයාට වෙනස්කමක් කරන්න පුළුවන්. වෙනස්කමක් කරලා තැනකට යන්න පුළුවන් මගේ දරුවෝ. ඒ නිසා ඉතින් ඔය වගේ අපිත් එක්ක ඉතින් මේ අවුරුදු ගණනාව පුරාට පුතේ දැන් මම ටියුෂන් කරන් අවුරුදු 7යි. ලොකු කාල සීමාවක් නැහැ. ඒ කාල සීමාවට පුතේ දිවයිනේ 11 5 20 65 50 එක දිගට ළමයි හැම අවුරුද්දකම ප්‍රබලයි. ඒ තරම් නෙමෙයි AB එකතරම් මගේ අතේ තියෙනවා. හරි ඒ නිසා එහෙම කරේ අපි මහන්සිල වැඩ කරන දැන් මේ අක්කවක් කියනකොට ඔයාලට ඇහෙන්නේ නැති. පේපර් ක්ලාස් එකේ පුතේ 7 නම් රෑ 11:00 12 නකන් යනවා. ඉතින් එයත් මාල්ටි වැඩ කරා. අපිත් වැඩ කරා. අපි දිගුල්ලම වැඩ කරුත් තමයි ඉලක්කයක් තියෙන්නේ. නැත්තම් මම කම්මැලි නම් ඔයා කම්මැලි නම් දෙන්නටම සදක් වෙන්නේ නැහැ. පැහැදිලි වැඩි. හරි. සබ්ජෙක්ට් එක පටන් ගන්න කලින් මෙන්න මේ ටිකත් ඔයා ලියා ගන්න. මේ ටික ලියාගත්තට පස්සේ පුතේ අපි යමු ගිලිම මෙන්න මේ මාතෘකාව ගිණුම්කරණය හැඳින්වීම. හරි මේ මාතෘකාව දාන්න ඔයා. ගිණුම්කරණ විෂය නිර්දේශය කියලා පාඩම් 16යි. මෙන්න මේ පාඩම් 16 පුතේ. පොතේ ඉක්මන ලියා ගන්න. ලියන පුතේ ඉක්මනින් ලියා ගන්නකො ඔයා. ලියා ගන්න දරුවෝ. ලියන පුතේ ලියා ගන්න ඉක්මනින් ආ.
අර ලියාගත්තද? ලියාගෙන ඉවරද? මම පාඩම පටන් ගන්නද? තාම ලියනවා. දැන් ඔක්කොම ටියුට් වලින් යන්නේ හොඳේ. දැන් මේ දෙක විතරක් ලිව්වේ ওই දෙක ඔයා කට වශයෙන් තියෙන නිතරම. පේපර් එකේ ස්ට්‍රක්චර් එකයි සිලබස් එකයි. නැත්තම් ඔක ටින් කරලා දුන්නාම අර එන විස්තරේ ගහලා ළමයිට විරෝධයක් මතක නැහැ. අර අපි කියනවා වගේ ආන හේතු දැන් මම අනන්තවත් දැන් අපි ගෲප් එකම තියෙනවානේ. ඔය Facebook group තියෙනවා, WhatsApp group තියෙනවා. ළමයි අහනවා මේ සිලබස් එක පොඩ්ඩක් මට කියන්නකෝ. හරි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ දාන්න කෙනෙක් කියවන්නකෝ. කියන්නේ එයා ආර්ථික විද්‍යාව කරන් සිලබස් එකවත් දන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ. මේක ආන්තික පිරිවැයකරණය 16 ආයෝජන තියෙනවා. හරිද? මේ ආන්තික පිරිවැයකරණේ 16 ආයෝජන තියෙනවා. දැන් මේ ගැන අවබෝධයක් වට දෙන්න ඕනේ ඒකයි. නැත්නම් මට ලැජ්ජයි. අපි දැන් ඉකෝන් කරනවා. ඉකෝන් සිලබස් එක දන්නේ නැහැ. පාඩම් 11යි තියෙන්නේ. ඒ 11 දන්නේ නැහැ ළමයි. පේපර් එකේ ප්‍රශ්න කීයක් තියෙනවද මේ විභාග ලංගේ තියහන්නේ ගොඩක් අය. ඔය ළමයි එක එක තියෙනවා කොමර්ස් අපි කොමර්ස් ගෲප් එක තියෙනවානේ. ඒක ළමයි දාන විස්තර මම මේ කියන්නේ. ඉතින් ඔයාට කවදාකවත් එහෙම වෙන්න ඕනේ නැහැ. මෙන්න ඔක්කොම ළමයි නිතරම මතක් කරනවා හැම ටියුට් එකක මුල සිලබස් එක දාලා තියෙනවා පුතේ. හරිද? හරි. මෙන්න ලියාගත්තද? හරි. ඔන්න එහෙනම් ගිණුම්කරණයේ හැඳින් නැත්නම් ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය තමයි අපේ පළවෙනි මාතෘකාව. ඉතින් පළවෙනි මාතෘකාව පුතේ අපි පටන් ගමු එහෙනම්. හරි. පළවෙනි මාතෘකාව පටන් ගමු. හරි. ලියාගත්තොත් කොහොමද? ඔබ පුතේ මම හැම අවුරුද්දකම කරන වැඩක්. ඒ කියන්නේ මේ පේපර් එක හැදෙන විදියයි සිලබස් එකයි මම පොතේ ලියනවා පුතේ. ඒක පොත පෙරලපු ගමන් ළමයාට ඔය ගැන අදහසක් තියෙනවා. අර අනිත් ඒවා නම් කිසි අවුලක් නැහැ. අනිත් ඒවා මේ වාටි උට් වලින් හම්බ වෙන ඔක්කොම ඔය ටික ලියන්න. හරි. හරි නේද? හරි. එහෙනම් ඔන්න අපි දැන් වැඩේ ලෑස්ති. අපිට දැන් අදහසක් තියෙනවා accounting commerce ගැන අදහසක් තියෙනවා. accounting paper එක ගැන අදහසක් තියෙනවා. accounting syllabus එක ගැන අදහසක් තියෙනවා. ඊළඟට යනවා අපි පළවෙනි පාඩම ගැන අදහසක් ලබා ගන්න. මම මේක වගන්නම් කියනවා. මෙන්න පළවෙනි පාඩම. හරි. ඒතර පළමු පාඩම ගැන අදහසක් ගන්න තමයි දැන් මේ යන්නේ. හරි. පළමු පාඩම ගැන අදහසක් ගන්න. ඒතර මොකක්ද අපේ පළවෙනි පාඩම? අනුද ගිණුම්කරණය හැඳින් නැත්නම් ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. accounting ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. දැන් පුතේ මේ accounting නැත්නම් ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ ව්‍යාපාර ආයතනයක. අපි කතා කරන්නේ ව්‍යාපාරයක් ගැන. ව්‍යාපාරයක ගිණුම් තබන ආකාරය ගැන තමයි අපි විතර සාකච්ඡා කරන්නේ. නේද? දැන් ළඟපාත කඩේ accounts කියන්නේ නැති එක ඇත්ත. කඩේ මුදලාලි ටික අරගෙන ලාච්චුවට දාගෙන අපිට බඩු ටික දීලා පිටමං කරාට නේද? අපි ඔය සුපර් මාකට් වලට ගියොත් ඒගොල්ලෝ accounts තියනවා නේද? කොහොමද? අර මැෂින් එක හරහා නේ භාණ්ඩයක් ගත්තාම පුතේ මේ බාකෝඩ් එක මේක නන්නේ බාකෝඩ් එක. බාකෝඩ් එක ස්කෑන් කරලා සිස්ටම් එකෙන් අයින් කරලා මුදල අරගන්නවනේ. ඒගොල්ලෝ accounts තියනවා පුතේ. සුපර් මාකට් ඔය ඇඳුම් කඩේ ඔක්කොමයි. සමහර මේ ව්‍යාපාරයක් ගැන තමයි කතා කරන්නේ. ව්‍යාපාරයක accounts තියෙන ආකාරය. එතකොට මේ ව්‍යාපාරයක accounts තියෙන ආකාරය ගැන තමයි අපි මෙතන කතා කරන්න උදේ. ව්‍යාපාරයකට තමයි ගිණුම්කරණය අවශ්‍ය. එතකොට මුලින්ම ව්‍යාපාරයක් යනු කියන එක අපි දැනගන්න ඕන. මෙන්න ව්‍යාපාරයක් යනු. ව්‍යාපාරයක් යනු මොකක්ද මේ බිස්නස් එකක් කියන්නේ? ලාභ ලැබීමේ අරමුණ ඇතුව
ආර්ථික කටයුතු වල නිරත වන ඕනෑම ආයතනයක් අපි කියනවා මොකක්ද පුතේ? ව්‍යාපාරයක් කියලා. ඒතර ව්‍යාපාරයක් වෙන්න ලාභයක් තියෙන්න ඕනද? ඕනේ. නැත්තම් කොහොමද මේක කරගෙන යන්නේ? ලාභයක් නැත්තම් පුතේ ව්‍යාපාරයකට පැවැත්මක් තියනවද? නෑනේ. අද අතේ දින සල්ලි වලින් කරයි. හෙට කරයි. වාල දාන සිද්ධ වෙනවනේ. දැන් රජය බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. රජයට සල්ලි නෑ නේද? දැන් ඇඳ නීති දැම්මම මිනිස්සු ගෑ ගහනවා මිනිස්සු ඔක්කොම පාර කියලා. ඉතින් මිනිස්සු පාරට බැස්සේ නැත්තම් කොහොමද දුවන්නේ? කොහොසල්ලි? නේද? රට දුවන්නේ බෑනේ. නැතු මේක කරගන්න බෑ. තවද මේ ලාභ ලබන්න ඕන. ලාභය නැතුව පැවැත්මක් නැහැ කාටවත්. නේද? අනිවාර්යෙන් ලාභය තියෙන්න ඕන. ලාභය මත තමයි එයාට පැවැත්ම තහවුරු වෙන්නේ. නැත්තම් ළමයි හැම සුබ සාධන ව්‍යාපාරයකින් සුබ සාධන ව්‍යාපාරදී ඒක ෂෝක් එකට කරගෙන යනවානේ. ඔව් සුබ සාධන ව්‍යාපාර දිනනවා. ඒ වලට කවුරු මුදල් කොම්ප කරනවානේ. ඉතින් ඒ වලට මුදල් කොම්ප කරන යා ලාභය කොහෙන් හරි හොයනවානේ. ලාභය හොයන්නේ නැත්තම් කිසිම සුබ සාධන ව්‍යාපාරයක් තියෙන විදියක් නැහැ. يعني වෙන කවුරු කෙනෙක් හොයන ලාභය එයා අර සුබ සාධන ව්‍යාපාර පරිත්‍යාග කරනවා. සුබ සාධන ව්‍යාපාරයෙන් නොමිලේ සේවා සැපෙව්වට ඒකටත් කොහෙන් හරි එන්න ඕන. අනුතින් නිසා ලාභයක් නැතුව ව්‍යාපාර පැවැත්මක් නැහැ. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන විවිධාකාර දේවල් කරනවානේ. මේ කාලේ දැකලා ඇතිනේ පුතේ. මේ පාරයිනි පොල් ගෙඩි ටිකක් තියාගෙන විකුණනවා. එළු ටිකක් ගෙනලා පුතේ විකුණනවා. නේද? සමහර අය දවුල් ඉඳන් බාණ්ඩ මෙහෙට ගෙනල්ලා බාණ්ඩ අලෙවි කරනවා. මහා පරිමාණ. නමුත් මේ සමහර අය විකිණීම කරනවා, බෙදා හැරීම කරනවා, ප්‍රචාරණය කරනවා. දැන් දවසකට පුතේ අපිට මැසේජ් එනවා 5ක් 10ක් ඔන්ලයින් මාකටිං කියන මෙන්න මෙච්චරයි. මෙන්න මෙච්චරයි. අලෙවි කරන්නේ. පුතේ මිනිස්සු තින් ජීවත් වෙන්න සමහර අය බාණ්ඩ විකුණනවා, සමහර අය බෙදා හරිනවා, සමහර අය අලෙවි කරනවා. මේ ඔක්කොම ව්‍යාපාර කටයුතු තමයි. එයා බඩු වික්කත්, බාණ්ඩ අලෙවි කරත්, ප්‍රචාරණය කරත්, සේවාවක් සැපෙව්වත් මේ ඔක්කොම ව්‍යාපාර. ඒ අනුව ආයතනයක ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් උපකාරක සේවා ටික තියෙන්න ඕන. මොනවාද උපකාරක සේවා? ප්‍රවාහනය, රක්ෂණය, ගබඩාකරණය, සංනිවේදනය මතක ඇති කතා කරා බැංකු. ඉතින් මේ වෙළඳාම ක්‍රියාත්මක වෙන්න උපකාර සේවා තියෙන්න ඕන. වෙළඳාමයි උපකාරක සේවයි නැතුව ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. දැන් මේ කාලේ එක සරලව හිතන්නකෝ. දැන් මේ ටියුෂන් කියන එක පැත්තකට මේක ව්‍යාපාරයක් කියනවනේ. ඒතර බැංකු නැත්තම් කොහොමද වැඩේ කරගෙන යන්නේ? දැන් අපි ඔන්ලයින් බාණ්ඩ ගෙන්න ගන්නවා. මොකද මේ පෑන් ගෙන්න ගන්නේ ඔන්ලයින්. මේවා පෑන් පුතේ බුක් ෂොප් වල නැහැ. ඉතින් මේ පෑන් ගෙන්න ගන්න පුතේ අපි කියපු ගමන් එයා අපිට මේ බඩු ටික එවන්නේ නැහැ. අපි මොකද කරන්නේ? බැංකුව හරහා ඔන්ලයින් පේමන්ට් එක කරන්න ඕන. ඔන්ලයින් පේමන්ට් එක කරාට පස්සේ තමයි එහෙම බඩු ටික දාන්නේ. එයා එවන්න අන්න කුරියර් සර්විස් එකක් තියෙනවා දැන් පුතේ. නේද? දැන් කොරෝනාත් එක්ක ආපු ප්‍රධාන දේ මොකක්ද? කුරියර් සර්විස්. වෙන්දා තිබ්බ එක ඇත්ත ලංකාවේ. හැබැයි දැන් ඒ වගේ නෙමෙයි. දැන් හැම දෙයක්ම ඔන්ලයින් කුරියර් කරනවා. පැහැදිලිද? වෙළඳාම තියෙන උපකාරක සේවා ටිකක් තියෙන්නත් ඕන. ඒකම කාර්යක්ෂම වෙන්න ඕන. හරිද? මේ බාණ්ඩ හා සේවා ලබා දීලා තෘප්තිමත් කිරීමෙන් තමයි ව්‍යාපාර කරගෙන ඉතින් අපි හැමදේම බලන්න ඕන. කස්ටමර් තෘප්තිමත් කරන්න. දැන් මට බැරි නම් ඔයාට ඒකක් අරන් දෙන්න. මට අරන් දෙන්න බෑ. ඒකක් ගන්න අවශ්‍ය වන වැඩපිළිවෙල සකස් කරලා ඔයාව ඒ වෙනුවට යොමු කරන්න මට බැරි නම් ඊළඟ අවුරුදු ළමෙක් මාගාට එවන්නේ නැහැ නේද? අපි මහන්සිලා මෙතන වැඩ කරලා රෑ එල්ලකන් නිදි මරලා උදේ පේපර් ක්ලාස් එක ගියා ඊයේ රෑ. හරිද? රෑ 12:00 ඉවරනකොට. රෑ 12:00 පේපර් ක්ලාස් ඉවරනකොට. හරිද? ඉතින්මයි 9ට පටන් ගත්තා. හරිද? ඒ වගේ අපි මහන්සි වෙනවා. ඒ ඇයි හේතුව? අන්න තෘප්තිමත් කරන්න. ළමයා සතුටුයි. සර් මෙච්චර වැඩ කරනවා නේද? අපිට ගණන් හදනවා නේද? හැම ව්‍යාපාරයක් මෙහෙමයි. දැන් අපි කැමතිද කඩේට ගිහිල්ලා පොලිමේ ඉන්න? නෑනේ. අයියෝ එපා නේද අපි යනවනේ යන්න. පොලිම නැතෙන්දි බඩු ගන්න බලන්නේ. ඒ නිසා පුතේ හැමතිස්සෙම ව්‍යාපාරිකය බලන්න ඕන කස්ටමර් තෘප්තිමත් කරන්න සතුටු කරන්න. එහෙනම් ව්‍යාපාරවල අරමුණ වෙන්න ඕන මිනිස් අවශ්‍යතා හා වුණා සපුරාලීම. ඉතින් මෙන්න මේවට කියනවා පුතේ අපි ව්‍යාපාරය. ඉතින් ලෝකේ ව්‍යාපාර තනි පුද්ගල හවුල් සමාගම් කියලා විවිධ ව්‍යාපාර වර්ග තියෙනවා. එහෙනම් මේ ව්යාපාරයට
ලාභ ලැබීමේ අරමුණ ඇතිව භාණ්ඩ හා සේවා අලෙවි කෙරෙමින් ආර්ථික කටයුතු වල නිරත වන ආයතනයක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. ඒතර ආයතනයක ක්‍රියාකාරීත්වය වෙන නමුතේ තොරතුරු අවශ්‍ය වෙන්න ඕන. ඉතින් මේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්න තොරතුරු තියෙන්න ඕන. තොරතුරු. දැන් ඔයා අද ක්ලාස් එකට ආවනේ. ක්ලාස් එකට ආවේ එක පෝස්ට් එකක් දැකලා. නැත්නම් WhatsApp ස්ටේටස් දාගෙන ළමයි ඒක දැකලා. එක්කෝ යාළුවෙක් ලින්ක් එක එවලා. අපේ ආයතනයකින් වට ලින්ක් එක එවලා. මැසේජ් එකක් ඇවිල්ලා. ඉතින් ඔය වගේ පුතේ විවිධ තොරතුරු සංනිවේදනය කරන මාර්ග තියෙනවාද? තොරතුරු නැතුව පුතේ ව්‍යාපාරවල පැවැත්මක් නැහැ. දැන් අපි සෙල්ලම් බඩු ගන්න වෙනවා. නේද? ඔන්ලයින් ළමයි ඒගොල්ලෝ පෝස්ට් එකක් දාලා ඒව ෂෙයා කරන්නේ නැත්නම් ඒවා පබ්ලිසිටි එකක් දෙන්නේ නැත්නම් අපි කොච්චර ඔන්ලයින් බඩු ගන්න ගියත් අපි දාගත්තන්නේ බඩු නැහැ කියලා නේද? ඒ නිසා පුතේ මේ තොරතුරු වැදගත්. තොරතුරු අත්‍යවශ්‍යම කාරණයක්. තොරතුරු සංනිවේදනය කරන්න ඕන. ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් වැදගත්ම දේ තොරතුරු සංනිවේදනය කිරීම. දැන් ඔයකොල්ලෝ කට්ටියට පන්තිට ආවනේ. ඔයාගේ යාළුවෙක්ට කිව්වොත් නේ මෙන්න මෙහෙම පන්තියක් තියෙනවා මම පන්තියට ගියා. උඹත් පරයි මචං මේක හොඳයි කියලා. එතකොට න්යා එන්නේ. නේද? ළමයි තමයි ගෙන්නන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා තොරතුරු පුතේ සංනිවේදනය කරන්න ඕන. මේ හැම ශ්‍රේෂ්ඨයෙම තොරතුරු සංනිවේදනය වැදගත්. දැන් දවස ගානේ ළමයි කොරෝනා ආපු කාලේ අපි ටීවී එක ඉස්සරහා ඉන්නව නේද? කොරෝනා ලෙඩ 10ක් කිව්ව ගමන් අපේ සුඩේනවා ඒ කාලේ. නේද? එක මරණයක් කිව්වම අම්බෝ කියලා බයයි. දැන් ගානක්වත් නැහැ. ඇයි ඒක උදේ එක පුරුදු වෙලා වගේ නිකන්. නේද ළමයි? දැන් කොරෝනා ලෙඩ හොයන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, ආසාවෙන් කිව්ද. ඉස්සර PCR කරන්නේ ඔක්කොම ළමයි නිකන් අර ඒක වෙන අරුමයක් වගේ අපිට. මුල් කාලේ කියනකොට. චැනලුත් ඒ වගේ දෙන්නේ නිකන් ආයෙත් නිකන් බ්‍රේකින් නිවුස් එකක් දාලා ඉවරලා නේද? අන්න ඔක අද කරන්නේ තොරතුරු සංනිවේදනය කරනවා. ඒව බලලා ඉස්සර පාරකටවත් බහින්නේ නැහැ. දැන් කොරෝනා නැති කාලේ. ඒ කියන්නේ ලිඩ්ඩු පොඩ්ඩක් ඉන්නකොට. කිදර ගේන බඩු ටික හොදලා ගන්න අනිවාර්යෙන් නේද? නාල කරලා එන්නේ ඉන්න කැටයක්. දැන් බලන්නකෝ. දැන් ඒ එකක් නැහැනේ. දැන් ගානක්වත් නැහැ. දැන් පොඩ සැන්ටස්සිය දාලා පොඩ කතපය හේදුවට ඔය ඇවිල්ලා ඉන්නවා බඩු හොදන්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ. සමහරු මාස් ගන්න පාර යනවා. ඇයි ඒක? දැන් තොරතුරු දෙන්නේ නැතුව දෙනවා දැන් ගානක් නැහැ. ඒ ටික දවසනේ නේද? දැන් රටවල මෙහෙම තියෙනවා. අයි කියලා වෙනකොට තමයි මතක් වෙන්නේ. ඒතකොට ඉතින් නඩු කෝටියයි. තමයි මේ නිවුස් වලින් මොකද කරන්නේ? අන්න තොරතුරු සංවේදනය කරනවා. අපි ඒව බලනවා. ඒව බලලා තමයි තීරණ ගන්නෙ. නේද? දැන් අපි දන්නවා ටියුෂන් කරලා අපි දන්නවා මේ අවුරුද්දේම ටියුෂන් ආයෙත් වරින් හම්බෙන්නේ නැහැ කියලා. රට කොච්චර හරියද ළමයි. හරිද? ඒ මතේ ගුරු ඉන්නවා ළමයි. හරිද? ඇයි හේතුව? දැන් මිනිස්සු ඒක දන්නවනේ අපි. පොඩ්ඩේ හැමෙද්දී ආයෙත් පාරක් ඉදින් වහන මුලින් වහන්නේ උපකාරක පන්ති. හරිද? ඒක නිසා තමයි මේ ඔක්කොම ඔන්ලයින් සිස්ටම් වල තිබ්බේ. තොරතුරු සංනිවේදනය හැම තැනකම තියෙන්නේ තොරතුරු සංනිවේදනය නේද? දැන් ගෙවල් වල ඇයි අර නිරෝධායන පොඩි කාඩ් එකක් ගහන්නේ? නැත්තම් එහා ගෙදර එක කෙලින්ම ගලවගෙන ගේ ඇතුළේ ගියයි. හරිද? එතකොට අර බෝඩ් එක දැක්කම චුට්ටක් බය වෙලා සති දෙක තුනක් ළමයි පැත්ත පළාතකට ඉන්නේ. අන්න තොරතුරු සංනිවේදනය කරනවා. නේද? එහෙම තු පාලනය කරන්න බෑ ලංකාවේ. අය පස්සේ බූට් එක ගහන්නෙත් නෑ. ඇයි දැන්? ඒකත් එපාර තියෙන්නේ. හරිද? ස්වාමී අපි හැම දෙයක්ම කරගෙන යන පුතේ මෙන්න මේ තොරතුරු සංනිවේදනය කරා. තොරතුරු නැත්තම් මිනිස්සු ගන්න තීරණ බහුතරයක් වාගේ. දැන් මේ හිතන්නකො. දැන් මගේ ළමයි අහනවා සර් මට ඒ ළමයක් ඇවිල්ලා තියෙනවා. මට යන්න හොඳ පාසල මොකක්ද? ගැහැල් ළමෙක් නම් මම කියන පාසලක් තියෙනවා. පිරි ළමෙක් නම් පුතේ මං කියන පාසලක් තියෙනවා. ඉතින් ඒ ළමයි අහන්නේ එයා දන්නේ නැති නිසානේ. ඒතකොට ඒ තොරතුරු පුතේ අපි දෙන්න ඕන. ඒතකොට තමයි තීරණයක් ගන්න ඕන. මම මෙන්න මේ පාසලට අයදුම් කරා. හරිද? දැන් ඊ ළමයා අහු ළමයි බහුතරය මගෙන් ඇහුවා. සර් මං යන්න පාසල මොකක්ද මට අදහසක් දෙන්න ඕන කියලා. හරි. ඉතින් ඒ කලාවේ හැම ළමයටම අදහසක් දුන්නා. මෙන්න මේ පාසල පුතේ අයදුම් කරන්න මට පොඩි යන්න පුළුවන් කියලා. අපේ දරුවත් එහෙමයි. එයා පාන්දුරේ පාසල කියලා වීඩියෝ එකේ කිව්වා. එයා පාන්දුරේ පාසලේ හිටියු. අපි ඉතින් කොළඹ පාසල ඇප්ලිකේෂන් දාලා ඒ ඔක්කොම කරගෙන තමයි යා ගොඩ වැටෙන්නේ. පාසලුත් සපෝට් එකක් තියෙනවා පුතේ. මාත් පාසල ගුරුවරයෙක්නේ. තා පාසල වැදගත් ඇත්තට. හරි. පාසල සෑහෙන වැදගත්. හේතුවයි තරංගයේ විහි වෙන්නේ එතනින් උදේ. තරංගයේ විහි වෙන්නේ එතනින්. තමයි තොරතුරු පුතේ
හැම තැනකම තියෙන්න ඕන. හරිද? හැමෝම තොරතුරු බලාපොරොත්තු වෙනවා. දැන් අයිතිකාරයා, කළමනාකරු, සේවකින් මේ හැමෝම පුතේ අන්න තොරතුරු බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපාරයක් තුල තමයි accounts තියන්නේ. ඒ තොරතුරු ව්‍යාපාරවලින් මොකද කරන්නේ? sannivedanaya කරනවා. තමයි තොරතුරුයි ව්‍යාපාරය කියන එක පුතේ එන සම්බන්ධයි. හරිද? ඉතින් ඔය ටියුට් එකේ පළවෙනි පිටුවේ පුතේ තියෙන්නේ ඔන්න ඔය කතන්දරේ. දැන් ළමයි ගාව ටියුට් එක සමහර අය ගාව ඉතින් සමහර අය ගාව නැතුව ඉතින්. හරි බලන්නකෝ එන පොඩ්ඩක්. ව්‍යාපාරයක් යමු. ලාභ ලැබීමේ අරමුණ ඇතිව ආර්ථික කටයුතු වල නිරත වෙමින් භාණ්ඩ හා සේවා සැපීමේදී සිටින ඕනෑම ආයතනයක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. දැන් දරුවෝ ගාව හයිලයිටර් එකක් තියෙනවා නම් අන්න හයිලයිටරෙන් පුතේ මොකද කරන්නේ? මෙන්න මේ මාතෘකාව හයිලයිට් කරන්න. ව්‍යාපාරයක් ලාභ ලැබීමේ අරමුණ ඇතිව ආර්ථික කටයුතු වල නිරත වෙමින් භාණ්ඩ හා සේවා සැපීමේදී සිටින ඕනෑම ආයතනයක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ කියනවා. ඕනෑම ආයතනයක් අපි කියනවා මොකද පුතේ? ව්‍යාපාරයක් කියලා. මිනිසා ජීවත් වීම සඳහා විවිධාකාර භාණ්ඩ හා සේවා අවශ්‍ය කෙරේ. ඒ අනුව නිෂ්පාදනයේ බෙදා හැරීම අලෙවිය සම්බන්ධ ඕනෑම කටයුත්තක් ව්‍යාපාරණයක් වේ. ඒ අනුව ආයතනයේ ක්‍රියාකාරීත්වය වන්නේ ව්‍යාපාරයේ අරුණු කර ගැනීම සඳහා උපකාරක සේවාවල සහායද ඇතුව අන්න මොනවාද උපකාරක සේවා කියන්නේ? දැන් ආද ව්‍යාපාරයක් භාවිතා කරන උපකාරක සේවා විදිහට තියෙන්නේ. අන්න නෝට් පොලේ පැත්තකින් ලියන්න ඔයා උපකාරක සේවා කියන්න බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedanaya ගබඩාකරණය පුතේ. හරිද? ලියන්න මේ නෝට් පොලේ උපකාරක සේවා බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedanaya ගබඩාකරණය. ඕක තමයි උපකාරක සේවා පුතේ. හරිද? ස්ක්‍රීන් එක පුතේ ෂෙයා කරලා තින් පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පේන්නේ නැද්ද? දැන් පේනවද? හරි නේද? හරි? හරි. ඉතින් නෝට් පොලේ ලියන්න මෙතන උපකාරක සේවා මොනවාද? බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedanaya ගබඩාකරණය. ඒක නෝට් පොලේ තියෙන පුතේ ඔයාට වැදගත් දේවල් ලියාගෙන යන්න. හරිද? පොඩි ස්කෙච් සටහනක් වගේ ෂෝට් නෝට් එකක හදාගෙන යන්න. එතකොට ඔන්න උපකාරක සේවා ටික හරියි. එතකොට මේ තොරතුරු අවශ්‍යතාවය ගැන පුතේ බලන්නකො. ආයතනයක් සතු ආර්ථික සම්පත් මනා ලෙස හැසිරවීම හා පාලනය කිරීම සඳහා ආයතනයකට අදාළ යම් යම් තීරණවලට එළඹීම පිණිසත් ආයතනයක් සිදු කරන ආර්ථික ක්‍රියාවන්ගේ මෙහෙයුම් ප්‍රතිඵලය මෙනබැලීමටත් මූල්‍ය තොරතුරු අවශ්‍ය වේ. බදු බැඳියාව, බැංකුවේ ණය මුදල් අනුමත කර ගැනීම, හිමිකරු ගෙවිතු ලාභාංශ තීරණය කිරීම ආදී අවශ්‍යතාවයන් සඳහාද මූල්‍ය තොරතුරු අවශ්‍ය වේ කියන උදේ වෙන ඔන්න ඔය විවිධ කටයුතු සඳහා අපිට අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? තොරතුරු අවශ්‍ය වෙනවා. හරිද? දැන් ඔය තොරතුරු අවශ්‍යතාවය හරනා පුතේ අපි ඊළඟට යනවා මෙන්න මේ අපේ පාඩමේ වැදගත්ම කොටස මොකක්ද? ගිණුම්කරණය කියන මාතෘකාවට. එන්න පුතේ එන මෙන්න ගිණුම්කරණය. හරිද? දැන් ඕනම සබ්ජෙක්ට් එකක් කරනකොට පුතේ අපි සබ්ජෙක්ට් එකේ අදහස දැනගන්න ඕන. දැන් හැම දෙයක්ම අදහසක් තියෙනවනේ. දැන් මීඩියා කියන විෂය ඉගෙන ගන්න ළමයි දන්නවා දාල වශයෙන් මීඩියා කියන්නේ මොකක්ද? sannivedanaya කියන්නේ මොකක්ද? ගණිතය ඉගෙන ගන්න ළමයි දන්නවා ගණිතය කියන්නේ මොකක්ද? අන්න ඒ වගේ ගිණුම්කරණය ඉගෙනනවා දැනගන්න ඕන. ගිණුම්කරණය යනු කුමක්ද? අන්න ගිණුම්කරණය යනු කුමක්ද? accounting කියන්නේ මොකක්ද? accounting කියන්නේ මොකක්ද කියලා දැනගන්න නැතුව accounts කරන්න බෑ. දැන් ආර්ථික විද්‍යාව පන්ති ඔයා ගිහිල්ලා තියෙනවා මේ වෙද්දී ඉකෝන්ස් කියලා දීලා ඇති ආර්ථික විද්‍යාව යනු කුමක්ද නේද? ආර්ථික විද්‍යාව කුමක්ද කියලා සර් ඔයාට කියලා දීලා ඇති. ඒකට එක එක විෂය ගැන පුතේ නිර්වචනයක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත විෂය ධාරාවෙන්ම අපි ආවරණය කරන්නේ මොනවාද කියලා
අන්නේ නිර්වචනය ඇතුලේ අපි අඩංගු කරලා තියෙනවා. මේ නිර්වචනයෙන් සමස්ත විෂය ගැනම ඔයාට අදහසක් දෙනවා. හරිද? අපේ ටියුට් එකේ මෙන්න මෙතන මම දාලා තියෙනවා ගිණුම්කරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. නම් ගිණුම්කරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙන්න මේක තමයි මුලින්ම ලියා ගන්න ඕන. හරිද? දැන් ළමයි ගාව ටියුට් එක තියෙනවා නම් ටියුට් එකේ ලියා ගන්න. නැත්නම් දැනට පොතේ ලියන පොතේ මාතෘකාව දාන්න ගිණුම්කරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. ලබන දවසේ ටියුට් එක ආවට පස්සේ ලබන ක්ලාස් එකට කලින් ටියුට් එක ඔයාලට ලැබෙනවා. ඒතර ඔයාට ඕක ලියා ගන්න පුළුවන් ටියුට් එකේ. හරිද? එහෙනම් උදේ ගිණුම්කරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? අන්න අපි ලියමු උදේ මොකක්ද මේ ගිණුම්කරණය යනු? ගිණුම්කරණය කියන්නේ මොකක්ද? හරිද? හරි. මෙතන ලියන්න එහෙනම් මෙන්න මේ විදිහට ලියන්න. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ලියන්න. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන ඒකකයක නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන ඒකකයක මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ මම ආයි පොඩ්ඩක් මුලින්ම කියලා ළමයි අහන්න නිසා මම එහෙම කිව්වේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන ඒකකයක මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ ගිණුම් කරන තොරතුරු රැස්කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම විශ්ලේෂණය හා විවරණය කිරීමත් ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට
ඒවා sannivedanaya කිරීමත් ඒවා sannivedanaya කිරීමත් ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ගිණුම්කරණය ලෙස හැඳින්වේ. හරිද? හරි. ඔය නිර්වචනය පුතේ මෙන්න මේ දෙකට කඩා ගන්න පුළුවන් ලස්සන. දැන් ඔය ඡේදයක් මම දුන්නේ. ඕකේ ඇතුලේ මම මෙන්න කොටස් වල කඩනවා. කිසියම් කාල පරිච්ඡේදයක් තුල. හරිද? කිසියම් කාල පරිච්ඡේදයක් තුල. ඒ කාල පරිච්ඡේදයක් කියන්නේ වර්ෂයක්, මාසයක් ඔය වගේ වෙන්න පුළුවන්. හරිද? ඒකවා දන්නවා සාමාන්‍යයෙන් 2020 ගන්නකෝ 4යි 1 ඉඳන් 2021 3යි. ඔන්න කිසියම් කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන ඒකකයක ගිණුම් කරන ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ. මේක ව්‍යාපාරයක්. ගිණුම් කරන ඒකකයක මුදලින් මැනිය හැකි. මුදලින් මැනිය හැකි රුපියල් මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. රුපියල් වලින් කියන්න පුළුවන්. හැම එකක්ම රුයන්ෙන් කියන්න පුළුවන් වෙනවා. රුපියල් 50000, රුපියල් ලක්ෂය, රුපියල් 20000 නැතුව වැඩක් නැහැ. මුදලින් මැනිය හැකි. අන්න. ගනුදෙනු හා සිද්ධි මේ ඇති ගනුදෙනු හා සිද්ධි අන්න රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම විශ්ලේෂණය හා විවරණය කිරීම අන්න sannivedanaya කිරීම ඔන්න බුදු. දැන් ඔය නිර්වචනයේ ඡේදයක් විදිහට තිබ්බට ඔය නිර්වචනයේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ. අපි මේකට කියනවා මොකක්ද? ගිණුම්කරණය කියලා. හරිද? මම උනාට මේ ඔක ෂෝට් නෝට් එකක් ලැබෙනවායි කියලා. මේ හැම කෑල්ලක පුදේ වල කෙටි සටහන ලැබෙනවා. මතක තියාගන්න ලේසි ක්‍රමයක්. මේකයි කිසියම් කාල පරිච්ඡේදයක් තුල දැන් මාත් එක්කම කියන්නේ ඉදිරියට කමක් නැහැ. ඔයා මාත් එක්ක සජීවී සම්බන්ධ වෙනවා පුතේ. දැන් අපි පන්ති නමේ කෑ ගහලා කියනවා. ඉතින් ගෙදර ඉන්න ගමන් මත හයියෙන් කෑ ගහලා කියන්න පුතේ. කිසියම් කාල පරිච්ඡේදයක් තුල ගිණුම් කරන ඒකකයක මුදලින් වැණිය හැකි ගනුදෙනු හා සිද්ධි රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීම ඇල්මක් දක්වන පාර්ශවයන්ට සංවේදනය කිරීම තමයි අපි කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියලා. එහෙනම් කිසියම් කාල පරිච්ඡේදයක් තුල මුදලින් වැණිය හැකි ගනුදෙනු හා සිද්ධි රැස් කරා, වාර්තා කරා, වර්ග කරා, සාරාංශ කරා, විශ්ලේෂණය හා විවරණය කරා ඒවා සංවේදනය කරන එක තමයි අපි කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියලා. තව ගිණුම්කරණය ගැන පුතේ නිර්වචන තියෙනවා. හැබැයි අපිට පොදුවේ මෙන්න මෙයා කියන පුළුවන් නිර්වචනයේ විදියට. හේතුව මේක තුළ සියලුම දේවල් තියෙනවා. අපි රැස් කරනවා මොනවා වගේද? කතා කරමු ඉස්සරහට. වාර්තා කරන්න මොනවද? වර්ග කරන්න මොනවද? සාරාංශ කරන්න මොනවද? විශ්ලේෂණය හා විවරණය කරන්න මොනවද? සංවේදනය කරන්න කොහොමද? අර පාඩම් 16 පුරාවටම කතා කරන්න වගේ දරුවෝ මෙන්න මේ ටික. accounts වලදී අනිවාර්යෙන් timeline එකක් වැදගත්. මේ කාල පරිච්ඡේදය තියෙන්න ඕන. accounts කතා කරන හැමතිස්සෙම කියනවා කැලුම් ව්‍යාපාරයේ, ලක්මාන ව්‍යාපාර, ලුමිනෙක්ස් ව්යාපාරය අන්න ගිණුම් කරන ඒකකයක්.
සෑම ගනුදෙනුවක්ම කියද්දි රුපියල් 20000යි 30000යි 40000යි 50000යි 60000යි අන්න ඒ ආකාරයේ ව්‍යාපාර කරන ගනුදෙනු රැස් කරා වාර්තා කරා වල කරා සාරාංශ කරා විශ්ලේෂණ හා විකල්ප සංනිවේදනය කරන එක තමයි ගිණුම්කරණය කියන්නේ. එනමුද මේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු සංනිවේදනය කරන එක. පැහැදිලිද? දැන් ඔයාට පුළුවන් ඉතින් ඔය නෝට් කොලයක් තියෙනව නේද? අන්න නෝට් කොලේ දැන් මෙතන පුතේ නෝට් කොලයක් මම දීලා තියෙනවා. අර මේ නෝට් කොලේ දින්නේ ඔයාට පොඩි සාරාංශයක් වගේ හදාගෙන යන්න. මෙන්න මෙතන නෝට් කොලයක් තියෙනවා. ඔන්න ඔය නෝට් කොලේ ඔයාට බොහොම කෙටියෙන් මෙන්න මේක ලියාගන්න. කිසියම් කාල පරිච්ඡේදයක්. අවුරුද්දක් මාසයක් මාස 6ක් කාල පරිච්ඡේදයක්. ගිණුම්කරණ ඒකකයක්. කවුද? ව්‍යාපාරයක් කියන්නේ. මුදලින් මෙලේ ගනුදෙනු හා සිද්ධි රුපියල් රුයන්නේ කියන පුළුවන් වෙනවා. රැස් කරා වාර්තා කරා වර්ත කරා සාරාංශ කරා විශ්ලේෂණය හදන කරා අන්න සංනිවේදනය කරන එක තමයි මොකක්ද අපි ගිණුම්කරණය කියන්නේ. ඔය නෝට් කොලයක් දාලා තියෙනව නේද? ඒ දාලා තියෙන්නේ වට කෙටි සටහනක් හදාගෙන යන්න. පැහැදිලි වැඩි. හරි වෙනවා මෙන්න මේක ලියගෙන අස්සන්ට. හරිද? ඔතන පොඩි ඉඩක් තමයි දීලා තියෙන්නේ. ගානට ලියාගන්න. ඇතිද? පොඩක් කෙටි සටහන පිටුව නම් ඕනේ නෑනේ. බොහොම කෙටියෙන් ඔය පිටුවෙන් පිටුව සාරාංශයක් යනවා ඕක. පැහැදිලිද? ඒතර මේ පිටුවේ ඇතුලේ තියෙන වැදගත් ටික ඕකේ නෝට් කොලේ ලියනවා. ඒක තමයි නෝට් කොලේ තියෙන්නේ. ෂෝට් නෝට් එකක් හදාගෙන යන්න. ඒ හදන ෂෝට් නෝට් එක ඔයාලට පුළුවන් පුතේ පස්සේ දවසක මෙන්න මේ විදිහට මේ කොලයක් අරගෙන ඒක දෙකට නවලා ගිණුම්කරණයේ අවස්ථාවේ කියලා අරගෙන ෂෝට් නෝට් එකක් හදන්න. ඒ ෂෝට් නෝට් එක ගන්න ඔයා. ඔතනම දැනට කෙටි සරහනක් ඔයත් එක්ක හදාගෙන යනවා. හරිද? ෂූට් එකේ වැදගත් ටික දාලා ඊට පස්සේ වට තවත් දේවල් එකතු කරලා ලස්සන ෂෝට් නෝට් එකක් ගහන්න පුළුවන්. ඒක මමත් පස්සේ මොන හරි එකතු කරන්න. හරි. දැන් පුතේ නෝට් කොලේ මෙන්න මේක ලියාගෙන බලන්න ලස්සනට. අර ක්‍රියාගත හරි හරි එහෙනම් පුතේ වැඩේ හරි දැන් ඔය ටික ගැන පුතේ අපි ලබන දවසේ පුළුල්ව සාකච්ඡා කරන මෙතනින් ඉස්සරහට ඉතින් පුතේ අද ලොකු දෙයක් කරේ නැති වුණාට ඔය ලැබිච්ච දැනුම ඔයාට උපකාරී වෙයි උසස් පෙළ ඉස්සරහට ඇදගෙන යන්න විෂයන් තෝරගන්න අර කොමර්ස් කරලා E3 දැම්මත් කැම්පස් යන්නේ නැහැ කියන අදහස ප්‍රතික්ෂේප කරන්න ඔයා මහන්සි වෙන මගේ දරුවෝ ඉඳලා මාත් එක්ක වැටි කරගෙන යන්න ඔයාට පිළිවෙලකට මේ වැඩේ කොට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඔයා ටියුට් ලබා ගන්න වෙන පුතේ අර මන් දීපු නම්බර්ස් වල පොත නැත්නම් ඔයතන මගේ නම්බර් එක දිනනවා.
ස්ක්‍රීන් එකේ දාලා ඒ නම්බර මැසේජ් එකක් දාන්න ඔයාලට විස්තර අපි ලබා දෙන්නම්. පිළිවෙලට ලොකු දෙයක් සම්බන්ධ වෙන්න. කාලයක් ගිහිල්ලා තැන් වල ගිහිල්ලා නන්නත්තර වෙලා අන්තිම මොහොතේ කොට දාන්නට වඩා පිළිවෙලකට මුලින් ඉඳන් අපිත් එක්ක හිටපු දරුවෝ හරිද ලංකාවේ එන ප්‍රතිඵල දාලා අද ලොකු තැන්වල බහුතරයක් වැඩ කරනවා. බහුතරයක් කැම්පස් එකේ පුතේ. හරිසා මම තමයි දරුවෝ දැන් අපේ 22 කියන ළමයිට 23 ක්ලාස් එක නොමිලේ. එහෙම chance දීලා තියෙනවා. 21 ළමයිට 22 23 ෆ්‍රී සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඒ පල්ලෙහා ක්ලාස් වල ෆ්‍රී එන්න බලමු. ඉතින් ළමයා පැත්තෙන් හිටලා අපි අතරම අවස්ථා දීලා තියෙනවා. ඉතින් එහෙම දෙන chance අඩුයි. ඉතින් ළමයාට දෙන්න උලා උපරිම දේ දෙන්න ඕන නිසා මෙතන පුතේ ලොකු වැඩ පිළිවෙලක් කරනවා. හරිද? දැන් ඔයාගේ group එකටම පුතේ අලුත් Telegram group එකේ link එක දාන්න. ඒකට join වෙන්න. යාළුවෝ join කරන්න ඔයා. පුළුවන් තරම MCQ ප්‍රශ්න පුතේ. ඒකට මේ ලබන දවස් නම් පුතේ අපි දානවා පළවෙනි පාඩමේ. ඔතන ලොකු දෙයක් කරේ නැති උනාට ඉස්සරහට පුතේ කරණේවත් එක්කලා ඔයාට වැඩි කොට දාගන්න. මොකද සතියේ දවස් දෙකක් ක්ලාස් තියෙනවා. මේ සිකුරාදා පුතේ. කවදා සිකුරාදා එන්නේ? ඔක්තෝබර් 8 වන සිකුරාදා ඔයාගේ ඊළඟ ක්ලාස් එක පැවැත්වෙනවා. ඇවිල්ලා සම්බන්ධ වෙන්න. අලුත් වාගේ යාළුවෝ ඉන්නවා පුතේ. යාළුවෝ සම්බන්ධ කරන්න. ඒතර ඒගොල්ලන්ටත් ලොකු පිටුවහලක් වෙයි. මේ accounting කියන විෂය ධාරාව වෙන පුම්බලා පෙන්න විෂය ධාරා පට්ටමාළු විෂය ධාරාව ලේසියෙන් කොට දාගන්න පැහැදිලිවට එහෙනම් අපි මේ සිකුරාදා හම්බෙන ටියුට් ඔක්කොම අතේ තියෙද්දි අද මම දන්නවා බහුතරක පුතේ ටියුට් එක නැහැ. අර ලබන දවසේ ටියුට් එකත් එක්ක මොකද ටියුට් එකේ ෆීඩ් එක දාලා දෙන ගෲප් එකට සම්පූර්ණ ටියුට් එකත් එක්ක අපි ලබන දවසේ පුතේ හම්බ වෙනවා 8 වෙනිදා ක්ලාස් එක. පැහැදිලිද? එන පුතේ පරිස්සමෙන් ගෙදර ඇඳින්න මේ කාලේ පුතේ බොහොම පරිස්සම් ඉන්නවද දන්නවනේ. අපි අතේ යන්නේ වැඩි නිසා ගෙදර ඉඳගෙන ඔයා සූරාර්ධි ඔයාගේ අධ්‍යාපන කටයුතු කරනවා. එහෙනම් අපි 8 වෙනිදා හම්බෙමු. බුදු සරණයි ජේසුස්ටයි මගේ දරුවෝ සියලු දෙනාට ජය වේවා.